අයිබෝන් සුබ දවසක් ඔබ සියලුම දෙනාට ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ තව කැලණි දේශපාලනයේ කතාව සුදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා ගෙවුණු කාලවකවානුව තුළ එසේත් නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණ සමය තුලත් ඉන් අනතුරුවත් වඩාත් වැඩියෙන් කතා බහට ලකුණු මාතෘකාවක් බවට පත් වුණා 20 වන ව්‍යවස්ථා සංශෝධනය. ඒ පිළිබඳ යෝජනාව අද දවසේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණු බවත් සන්ධ්‍යාවරමිට දැනගන්නට හැකියාව ලැබුණා. නම්වන පාර්ලිමේන්තුව තුළ කාර්යභාරය පිළිබඳව අද දවසේත් අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා සුදී වැඩසටහන තුළ. එසේනම් අපි ආරම්භ කරමු මෙසේ කැලණි දේශපාලනයේ කතාව සුලිය. අද සුලියට අප මාතෘකාව බවට පත් කරගන්නේ නවවන පාර්ලිමේන්තුව සහ රටේ හෙට දවස කියන මාතෘකාව. ඒ පිළිබඳව කතා කරන්නට අද දවසේදී අපි ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජානක වක්කුඹර රාජ්‍ය අමාත්‍යතුමන්ට අපි එතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් පොහොමැතිතුමන්ට අපි ආරාධනා කළා. එතුමන්වත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වුණු සුදත් මංජුරවන්තතුමන්ට අපි ආරාධනා කළා. එතුමන්වත් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේමයි ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මැතිතුමන්ට අපි ආරාධනා කළා. එතුමන්වත් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි ඔබට කලින් මතක් කළ පරිදි අද දවසේ මාතෘකාව බවට පත්වන්නේ නම්වන පාර්ලිමේන්තුව සහ රටේ හෙට දවස කියන කාරණාව. අප මෙම මාතෘකාව යෝජනා කරමින් පළමු අදහස් දැක්වීමට ආරාධනා කරනවා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මැතිතුමන්ට. සින්දනම අවසරයි. ප්‍රථමයෙන්ම 9 වෙනි පාර්ලිමේන්තුවට 3 වෙනි වරට මාව පත් කරන්න කටයුතු කරපු විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ලක්ෂයකට වැඩි පිරිසක් මං කෙරේ විශ්වාසය තල මට මනාප ලබා දුන්නා. ඒ වගේම අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ 3/2ක බලයක් අපි ඉල්ලුවා රටේ ජනතාවගෙන්. ඒ බලය අපට ලබා දුන්නා. ඒ බලය ලබා දීපු සියලු ජනතාවටම මගේ ස්තුතිය ගෞරවය මුලින් පුද කරනවා. අපි සියලු දෙනාම මැතිවරණේ හැම පක්ෂයක්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. අපිත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයේදී කියපු දේ ඒ ප්‍රතිපත්තියම තමයි අපි ඉස්සරහට ගෙනිච්චේ. ඒකේ අපි ඉල්ලුවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් අපිට 3/2 බලයක් දෙන්න කියලා. ඒ බලය මේ රටේ ජනතාව අපිට දුන්නා. නිසා ඒ බලය අපි රටේ ජනතාවගේ යහපත පිණිස පමණයි පාවිච්චි කරන්නේ. නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ සෑම කෙනෙකුටම පිළිගන්න පුළුවන් ආකාරයට මේ ගේන්න. ඒ නිසා අද නීතිපතිතුමත් කියලා තියෙනවා අපේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු ඒ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ රටේ පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයෙන් සම්මත කරගන්න පුළුවන් ජනමත විතරකට යන්න ඕනේ නැහැ කියලා. අපි ඒක ගේන්නේ කාගේවත් තනි කෙනෙක් ඉලක්ක කරගෙනවත් එහෙම නැත්නම් වෙන පක්ෂයක් ඉලක්ක කරගෙනවත් නෙමෙයි රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ගේන ව්‍යවස්ථාවක්. ඒ නිසා මම හිතනවා මේ රටේ ජනතාව 68 ලක්ෂයකට වැඩිය අපට ඡන්ද දුන්නා. ඒ සියලු දෙනාම අපේ සියලු දෙනාට කිව්වා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අපට බලය දෙන්න කියලා ඒ බලය දුන්නා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා එතුමා ජයග්‍රහණය කර දවසේ ඉඳලා මේ රටේ දේශීය දේ අගය කරන්න කටයුතු කරලා තියෙනවා. දේශීය කර්මාන්ත දියුණු කරන්න. ඒ වගේම මේ රටේ වගා කරන්න පුළුවන් සෑම බිම් අංගලකම වගා කරන්න. ඉතින් මට දීපු අමාත්‍යාංශයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ විදේශ විනිමය ගේන්න පුළුවන් අමාත්‍යාංශයක් සුළු අපනයන භෝග ඊට අමතරව බඩේනුගු වගා කරන්න කජු උක්කර්මාන්තේ සීනි මේ කටයුතු සඳහා මට දීපු අමාත්‍යාංශයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ රටේ අවශ්‍යතාවයේ ඉෂ්ට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් දායකත්වයේ දීලා කටයුතු කරන්න. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සුළු අපනයන භෝග වවන්න පුළුවන් සෑම ප්‍රදේශයකම වගා කරලා අපේ රටට විදේශ විනිමය වැඩියෙන් ගේන්න අවශ්‍ය කරන පසුබිම හදන්න ගොවිතැන කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ ගොවිතැනට සාධාරණ මිලක් නොලැබෙන නිසා ගොවිතැන් කරන්නේ නැහැ. නිසා ගොඩක් අයගෙන් අහනවා තාත්තා ගොවිතැන් කරා තාත්තට බැරි වුණා හොඳ ගෑක්වක් හදාගන්න. මම මොකටද මේක කළා කියලා. නිසා අපේ ජනාධිපතිතුමා මට කිව්වේ මේ ගොවියාට අතමිට සරු වෙන ආර්ථිකයක් හදන්න. ඒක නිසා අපි හැමදාම කරලා තියෙන්නේ දැන් ගම්බිස් නම් ගම්බිස් ටික කඩලා හිටන් එහෙමම රට යවනවා. අගේ දාමේ වැඩි කිරීමක් කළා නැහැ. මම බලාපොරොත්තු වෙන මේ ඉදිරි මාස 6ක් ඇතුළත මෙරටේ ගම්බිස් වැඩියෙන්ම වගා කරන ප්‍රදේශවල 6ක ගම්බිස් වලින් ඔයිල්
හදලා රට යවන කර්මාන්තශාලා 6ක් ආරම්භ කරන්න. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන මේ රටේ ගම්බිරිස් ගොවියට සාධාරණ මිලක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ වගේම කුරුඳුත් අපි කරලා තියෙන එකම දේ. ඒ නිසා කුරුඳු වලින් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා අගේ දාමේ වැඩි කරන්නේ නැතුව අපිට කවදාවත් අපේ ගොවියට සාධාරණ මිලක් දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න. අතරමැදියෝ නැතුව ඒ ගොවියගේ තමන්ට වෙළඳපොළ හදලා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම ලෝක වෙළඳපොළේ ඉහළ මිලකටම අපේ කුළුබඩු විකුණන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මට දීපු අමාත්‍යාංශය මෙරටට විදේශ විනිමය කියන අමාත්‍යාංශයක් මම බලාපොරොත්තු වෙනවා 2019 විදේශ විනිමය ගෙනල්ලා තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ මේක අවුරුදු 5ක් වෙනකොට රුපියල් බිලියන 100 දක්වා වැඩි කරලා දෙන්න. ඒ නිසා දේශීය කර්මාන්ත ඒ වගේම දේශීය මේ වගා කරන සෑම දෙයක්ම පිටරටින් ගෙන එක අපි නතර කරලා තියෙනවා. ඒ නතර කරේ මෙරටේ ගොවියට සහතිකයක් අපි දෙනවා. ඔබ වවන දෙයට අපි සාධාරණ මිලක් ලබලා දෙනවා කියලා. එහෙම නැත්නම් පිටරටින් අපි ගෙහල්ලා අඩුවට දෙන්න පටන් ගත්ත ගමන් ගොවියා ගොවිතැන් කරන්න නැතුව යනවා. ඒ නිසා බඩිරු විශේෂයෙන්ම අපේ රටේ අද සත්ව ආහාර සඳහා මාසයකට මෙට්‍රික් ටොන් 40000ක් අවශ්‍ය වෙනවා. ඒක දැන් වැඩි හරියක් ගන්නේ අපේ රටේ මේ නොමිලේ පොර ටික දීලා හදන වී ටික තමයි ගන්නෙ. ඒක නතර කරන්න අපේ රටේ බඩිරු අවස්ථාවේ අපි සම්පූර්ණ කරන්න ඕන. ඒක සම්පූර්ණ කරන්න දැන් වැඩ පිළිවෙලක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී මේ රටට අවශ්‍ය කරන බඩිරු ප්‍රමාණය අපේ රට තුල නිෂ්පාදනය කරන්න හෙක්ටයාර් 1,10,000ක් මේ රටේ බඩිරු වගා කරලා හිටන් ඒ අවශ්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,10,000ක් පමණ අපට අවශ්‍ය වෙනවා ත්‍රිපෝල් සඳහායි මේ සියල්ලටම ඒ අවස්ථාවේ සම්පූර්ණ කරන්න මම මගේ අමාත්‍යාංශෙත් සම්බන්ධ කරගෙන අවශ්‍ය කරන කටයුතු කරන්න ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබතුමන්ට හෙක්ටර් පහම ඇතුළු විශේෂයෙන් තුමන් මතු කරන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. විසින් ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවශ්‍ය කරන අවසරය බලය ජනතාව විසින් ලබා දුන්නා ගෙවි ගිය මහමැතිවරණයේදී. ඒ වගේම ඔවුන් ජාතික ආර්ථිකයකට එහෙමත් නැත්නම් දේශීය නිෂ්පාදන මුල් කරගත් ආර්ථිකයක් කරා ක්‍රමයෙන් ගමන් කරමින් ඉන්නවා කියන කාරණාව. පළමුවෙන්ම සූචිත වෙන අද දවසේදී ආරාධනා කිරීම සම්බන්ධව මේ සුලිය වැඩසටහනට. ඒ වගේම මම හිතන්නේ මේ මම මත 9වෙනි පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සේ පළවෙනි විවාදේ. නිසා සියත රූපවාහිනී ආයතනයේ ස්තුතිවන්ත වෙන ගමන්ම මතක් කරන්න ඕන පුත්තලන් දිස්ත්‍රික් ජනතාව මේ අවස්ථාවේදී මොකද ආසන 5ක් වෙන්නප්පුව නාත්තන්දිය හලාවත ඒ වගේම පුත්තලම ආනමඩුව මේ කියන ආසන 5න් ගියපාර යහපාලන ආණ්ඩුවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට විතරයි හිටියේ. හැබැයි මට ජනතාව ප්‍රථමයෙන් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ ගැන ඒ ජනතාවට මම ස්තුතිවන්ත වෙන්න මොකද ජනතාව මගෙන් පාඩමකුත් උගන්වලා දීලා තියෙනවා කියලා මම හිතනවා. මොකද සාමාන්‍ය පවුල් වල අයටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව සහ ඒ පාර්ලිමේන්තුව තුළ යම් ස්ථානයක හිටින්න අවස්ථාව ලබා දෙනවා කියන පණිවිඩයත් ලබා දීලා තියෙනවා. ඒත් එක මම හිතන්නේ මෙතුමන්ලත් එක්ක විවාද කරන්න කාලය නෙමෙයි තාම කියලා මම හිතනවා. මොකද තුනෙන් දෙක බලයක් ලබා දීලා තාම පුංචි කාලයයි ඊට පටන් ගත්තා විතරයි. අපිට කරුණු කාරණා ගොඩක් කියන්න බැරි වෙයි. මම හිතන අපිට තියෙන බොහෝ යෝජනා දෙන්න තමුන්නාන්සලට. ඒ යෝජනා දීලා ඉදිරි කාලය තුල තමයි අපිට ඒක විවේචනය කරන්න හැකි වෙන්නේ. හැබැයි මේ පුංචි කාලය තුල වෙච්ච වැරදි කීපයක් හදා ගන්න තමුන්නාන්සලට කියන ගාවම්ම මැතිවරණ සමයේදී වෙච්ච පුංචි සිදුවීමුත් එක්ක මම ආරම්භ කරන්න කැමතියි. මොකද මම මේ සිදුවීම අපි සියලු දෙනාටම ඉදිරි කාලය තුල මේ රටට ඉතාමත්ම වටිනවා. මොකද අපි ව්‍යවස්ථාව වෙනස් කරලා ඔය දේශීය කර්මාන්ත ගොඩනගලා මේ මොනවා කරලාද අපි රට හදන්නේ. මේ රට හදන්න යනකොට තියෙන ප්‍රධාන කාරණයක් ගැන මම කතා කරන්නේ. මොකද මම මැතිවරණ සමයේ එක්තරා ස්ථානයකට ගිහලා රැස්වීමකට ගිහලා වාඩි වෙලා මම රැස්වීමේ කතා පවත්වලා අවසාන වෙද්දී මට යෝජනාවක් ආව රැස්වීමේ ඉන්න කණ්ඩායමේ මගේ බොහොම හිතවත් උතන හිටියේ. අරක්කු දෙන්නේ නැතුව මේ රැස්වීම කරන්න බෑ මන්ත්‍රීතුමා අරක්කු දෙන්න ඕන කියලා. මම කිව්වා මම අරක්කු දෙන්නේ නැහැ කියලා. අරක්කු දෙන්නේ නැහැ රැස්වීම වලට කියලා කියපුවම මේ යෝජනාව මෙත කරපු එක්කෙනා කිව්වා නෑ අපේ කොල්ලන්ට අපි අඬ ගහපුවම කොල්ලෝ ටික කිව්වා ඔය කන්න බොන්න දෙන්නේ නැහැනේ උතන. ඒ හින්දා අපිව රැස්වීම වලට එන්නේ නැහැ. වැඩක් නැහැනේ කියලා. ඒතර මං ඇහුවා එතකොට මොකද්ද මම ඒ ස්ථානයේට ඒ වෙනකොට කෝටි 2ක වැඩ කරලා තිබුණා. පාරවල් හදලා පල්ලි හදලා පන්සල් වලට සල්ලි දීලා ඒ හැම වැඩක්ම කරපු තැනක්. මම ඊට පස්සේ කිව්වා මං ඇයි ඒවා දෙන්නේ මම මේ කරපු වැඩසටහන් ටික මං කිව්වා.
කියපුවම කිව්වා ඇත්තටම පොහොට්ටුවේ മന്ത്രിවරයෙක් ඊට පහුවෙනිදා එනවා රැස්වීමකට ඒ ප්‍රදේශේ. එතන හොඳට කන්න බොන්න දෙනවා. එතෙන්ට තමයි යන්නේ අපේ අය. මෙතෙන්ට එන්නේ නැහැ. ගේන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ මම දැන් මට ප්‍රශ්නයක් වුණා. මම මේ කතිකාවට ගිහිල්ලා අවසානයේ මේ අය කිව්වා රයිට් ඔබතුමා දෙන්නේ නැත්නම් මතක තියාගන්න අභියෝගයක් දෙනවා. ඔබතුමාට වඩා ඡන්ද එතුමා අරගෙන තියෙයි. මං අය එතුමා මොනවද කරලා තියෙන්නේ? එතුමා කිසිම දෙයක් කළා නැහැ කිව්වා. එතුමා කිසිම දෙයක් මේ පළාතට කරලා නැහැ. හැබැයි කරන දේ තමයි රැස්වීමට අර වැඩසටහන කරන්නේ. මම ඔබතුමාට කියන්නේ මේ දොසක් නෙවෙයි. මේ අපි හදන්න යන ජන සමාජය. අපිට මේ මැතිවරණයේදී ඔබතුමාලා හොඳටම අත්දැක්කා. මතන මෙතුමාලට ඒක විශාල වශයෙන් පාඩු වුණා කියලා මම හිතනවා. මේ සමාජය තුළ මේ මැතිවරණයේදී රැස්වීම පැවැත්වීම කරේ සියලු දේවට වැඩිපුර අරක්කු සහ සල්ලි ගියේ. ඉතින් මේ ජන සමාජය යම් තැනකට ගිහිල්ලා තියෙනවා. අවසානයේ ප්‍රතිඵලය බලපුවම හරි කියපු කතාව. මට එතනයි තියෙන ප්‍රශ්න තියෙන්නේ. ප්‍රතිඵලය එහෙම නොවුනහම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතිඵලයේ ඒක තමයි මම දැක්කේ. එතකොට අපි මේ හදන හැම වැඩසටහනකදීම මතක තබා ගන්න ඕනේ. අපිට මේ සමාජය අලුතෙන් හදන්න වෙනවා. මේ සමාජය අලුතෙන් හදන්න නැතුව අපි මොනවා කරත් මේ තරුණ ශ්‍රමය අපිට ගන්න බැරුව යනවා. තරුණ ශ්‍රමය ගන්නවා නම් අපි මේ ජන සමාජය තුළ සමාජීය විප්ලවයකට යන්න වෙනවා යම්කිසි ආකාරයක. මේ සමාජීය විප්ලවයට යද්දී තරුණයාට තරුණයාගේ වටිනාකම සමස්ත රටේ වගකීම් ටික ඒ වගේම රටක් හැටියට වැඩ කටයුතු කරද්දී ඒ වගකීම් අරගෙන කොහොමද ගම නගරය සහ රට නිර්මාණය කරන්න කියන පණිවිඩයත් අපි එක්ක මේ වැඩසටහන යන්න ඕන කියලා මම විශ්වාස කරනවා. එතකොට මම මේ කියන්න හදන ඊළඟ කාරණාව තමයි මේ කරුණු කාරණා ඔක්කොම එක්ක මම දන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරලාද 20 ගේන්න යන්නේ කියන එක කෙටුම්පත ගැනලා තියෙන්නේ 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් අයින් කරලා 20 ගේන්නද යන්නේ කියන එක තාම අපිට පැහැදිලිව කතිකාවට ඇවිල්ලා නැහැ. මම දන්නේ අද කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙන 20 සංශෝධනය ගැන ඉදිරිපත් කරලා තියෙනවා කියලා කිව්වේ. ඒ කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙනවා කියලා කිව්වේ. එතකොට ඒ කෙටුම්පත එද්දී 19 සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. 19 අහෝසි වෙද්දී 20 එනකොට මේ කරන්න යන දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අපිට තාම කතිකාවකට එන්න බෑ. මොකද අපි ගාව බඩු අතේ නැහැ. බඩු අතේ නැතුව අපිට එහෙම කතා කරන්න බෑ. හැබැයි අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා තමුන්නාසලට 3/2 බලයක් ලබා දුන්නේ මේ රටේ ජනතාව දැඩි විශ්වාසයකින්. මේ විශ්වාසය තමයි වෙච්ච සියලු සිදුවීම් අඩුපාඩු ඒ සියල්ලම බලලා රට හරියට ගෙනියන්න එක තැනකට කියන්නේ. ඒ ගෙනියන්න යන වැඩසටහනේදී 20 සංශෝධනය 19 වෙනි සංශෝධනයෙන් තිබිච්ච හොඳ දේවල් ටිකත් අයින් කළා නරක දේවල් ටිකත් අයින් කළා අඩුපාඩු ටිකත් අයින් කළා සියල්ලම අඩු කරලා යනවා නම් ඒකට විරුද්ධ වෙන්න වෙනවා. අපිට විතරක් නෙවෙයි සමස්ත ජනතාවටත් ඒකට විරුද්ධ වෙන්න වෙනවා. අපි දකින්නේ 19 තියෙන හොඳ ඒවා ටිකත් අරගෙන 20ත් හොඳ ඒවා ටිකත් යෝජනා කරලා අඩුපාඩු ටිකක් සම්පූර්ණ කළා යම්සි අඩුපිළිවෙලට එනකන මම හිතනවා අපි එක පැත්තකින් පුරවැසි හැටියට සහ දේශපාලනය කරන කණ්ඩායම් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිට වගකීමක් තියෙනවා. ඒකට සහයෝගය දෙනවද නැද්ද කියලා තීන්දුව ගන්න. ඉතින් මෙතනදී අපි දකින්නේ මේ විවස්සාව නෙවෙයි. විවස්සාව තමයි උත්තරීතර ලියවිල්ල. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ විවස්සාවත් එක්ක වැඩ කරන්න යන කණ්ඩායමේදී මේ පාලනය ඒකාධිපති පාලනයක් වුණොත් රටේ ඒක ඉතාමත්ම වැරදි. ඒක අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කාට වුණත් මේ රටේ සුබසාධය කරන කණ්ඩායම් හැටියට රට ඒකාධිපතිවාදයට යනවා නම් ඒක විශාල වැරද්දක්. දැන් මෙතුමල්ලා පැහැදිලිව ඒ කාලේ විශාල වශයෙන් සටන් කරපු දෙයක් තමයි 19 හැදුවේ කාට හරි ඇඟිල්ල දික් කරලා වැඩ කටයුත්තක් කරන්න කියන එක. කාව හරි ඉලක්ක කරගෙන වැඩ කටයුත්තක් කරන්න කියන එක. හැබැයි 20 හදන්නෙත් කාව හරි උඩට ගේන්න කවුරු හරි පවුලක් ආරක්ෂා කරන්න පවුලකට අවශ්‍ය කරන බලය වැඩිපුර දෙන්න නම් අර ඒකම තමයි දැනුත් කරලා තියෙන්නේ. එහෙනම් ඒ වැරදි දෙකම එතන සිද්ධ වෙන්න බෑ. වැරදි නිවැරදි වෙන්න ඕන. නිවැරදි වෙලා යන ගමනට අපිට පුළුවන් සහයෝගය ලබා දෙන්න. අපි හොඳ දෙයට හොඳයි කියනවා. හැබැයි නරක දෙයට කිලිම නරකයි කියනවා. අපි ඒ වෙනුවෙන් පිණි සිටින්න සූදානම්ින් ඉන්නවා. සුදී ඔබතුමන්ටත් විශේෂයෙන්ම සත්මංජුල මන්ත්‍රීතුමනි මම විශ්වාස කරන හැටියට ඔබතුමනුත් සංවාද වැඩසටහනකට පළවෙනි වතාවට මුහුණ දෙන්නේ අපි සුව ප්‍රාර්ථනා කරනවා වෙනුනොත් දැන් මෙතුමන් වතු කර ප්‍රධාන කාරණාවක් තමයි 20 වෙනි සංශෝධනය පිළිබඳව අර 19 වෙනි සංශෝධනයේ තියෙන වූ ධනාත්මක දේවල් යට ගිහිල්ලා 20 වෙනි සංශෝධනය තුළ වෙනත් අරමුණක් දෙන්නේ කියන කාරණාව පිළිතුරු දෙමින් අපි කතාව ආරම්භ කරමු.
බොහොම ස්තුතියි අද දවසේ සියත සුලිය සංවාද මණ්ඩපයට නවක මන්ත්‍රීවරයෙක් හැටියට මට ආරාධනා කිරීම සම්බන්ධව ඒ වගේම අද දවසේ සංවාදයට සහභාගී වීමට ප්‍රථම මෙම මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව නවවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මාව පත් කරන්න කරපු අසීමිත කැපකිරීම වෙනුවෙන් ප්‍රථමයෙන් මම ගෞරවයේ ස්තුතිය මගේ ප්‍රණාමය පිරිනමමින් විශේෂයෙන්ම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ සංවාදයේ තුල 20 වන සංශෝධනය හා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රජයේ ඉදිරි කාර්යභාරය තුර අපේ හෙක්ටර් අප්‍රහාමි ගරු මන්ත්‍රීතුමා දුන්න ප්‍රවේශයත් එක්කත් මට තේරුණු කාරණාව තමයි මේ රජය කරගෙන යන වැඩපිළිවෙල කොතෙක් දුරට ජනතාවට යහපත් වෙයිද අයහපත් වෙයිද කියන කාරණාව විශේෂයෙන් අපි පැහැදිලිව කිය යුතුයි. අපේ ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කර ආකාරයට ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම තුල බලාපොරොත්තු වෙනවා ඒ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ජනතාවට වඩාත් ඵලදායී මට්ටමට ගෙනෙන්න අවශ්‍ය 20 වෙනි සංශෝධනයක් තමයි ප්‍රථමයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දෙවෙනි කාරණාව දේශීය කර්මාන්ත හා දේශීය නිෂ්පාදකයා නගා සිටවමින් ආර්ථික වශයෙන් අපේ රටේ ජනතාව ගොඩනැගීම වගේම අපේ රටේ පිරිහිලා තියෙන සමාජයේ විශේෂයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය වලින් විනාශ වෙලා තියෙන තරුණ සමාජය ආරක්ෂා කරගන්න මත්පැන් මත්ද්‍රව්‍ය පිටු දකින්න වැඩසටහනක් තුල නීතිගරුක විනයගරුක සමාජයක් ගොඩනැගීම තමයි එතුමාගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනට සක්‍රීය දායකත්වය ලබා දීම තමයි අපි නවක മന്ത്രിවරු හැටියට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන් 20 වනි සංශෝධනය අර අපේ ගරු മന്ത്രിතුමා කිව්ව විදිහට වඩාත් යහපත් දෙයක් තියෙනවා නම් 19 ඒ දෙත් ගන්න තැනට මම හිතන්නේ කටයුතු කරයි. ඉතින් අද දවස 20 වෙනි සංශෝධනය පිළිබඳ කැබිනට් අනුමැතියට කටයුතු කරපු සුවිශේෂී දවසක්. ඒ වගේම 20 වෙනි සංශෝධනය අර 19 වෙනි සංශෝධනයේ වගේ රාජපක්ෂ එවරුන්ගේ දේශපාලනය අකර්මණ්‍ය කරන්න පෞද්ගලිකව ගන්න උත්සාහයක් විදිහටවත් වෙනත් පිරිසක්ගේ වෙනත් දේශපාලන කණ්ඩායමක් අකර්මණ්‍ය කරන්න ගන්න උත්සාහයක් විදිහටවත් නෙවෙයි සමස්ත ජනතාවට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලැබෙන වැඩසටහනක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. තමයි විශේෂයෙන් සඳහන් කරන්නේ. පොදුවන් තව විනාඩියක් කාලයක් තියෙනවා. හොඳයි. ඉතින් මේ කාරණාව එක්ක අපි දකිනවා මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා නව ව්‍යවස්ථාවකට යෑමේ සැබෑ උවමනාව තිබුණත් රට සක්‍රියව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශනික තීන්දුව ගැනීමට අපි දකිනවා මේ අද අපි දැක්කා ස්වාධීන කොමිෂන් සභා 19න් ස්ථාපිත වුණු ස්වාධීන කොමිෂන් සභා තුල අපි දැක්කා යම් යම් තීන්දුව ක්‍රියාත්මක කරන්න ශනිකව වඩාත් නිවැරදි තීන්දුව වලට යෑම තුල ලොකු බාධාවක් තියෙනවා. ඉතින් මේ 20 වෙනි සංශෝධනයේ තුල ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නත් කඩිනම් ක්‍රියාත්මක වීම සඳහා අවස්ථාව ලබා ගන්න තමයි අපේ රජයේ බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට වසන්ත සමරසිංහ මහත්මයාගේ විශේෂයෙන් ඔබතුමන් අතු කරන කාරණාව තමයි 19 ව්‍යවස්ථා සංශෝධනය තුළ මතුවෙච්ච ස්වාධීන කොමිෂන් සභාව ඇත්තටම ස්වාධීනව ක්‍රියාත්මක වුණාද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබෙන බව සහ ඒවා නිසා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කර ගන්නට හැකියාව ලැබුණායි කියන කාරණාව. විශේෂයෙන් මේ සුලිය සංවාදය සඳහා මම මැතිවරණයෙන් පස්සේ මට දෙන සහභාගීත්වය පළවෙනි වෙලාව නිසා ආරාධනා කරපු ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමට මේ සියත රුපියල් නාලිකාවට ස්තුතිවන්ත වෙන ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම සියත ප්‍රේක්ෂකයන් අතර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙච්ච මැදිහත් වෙච්ච සියලු ජනතාවට අපි ස්තුතිය පිරිනමනවා. මේ මැතිවරණයේදී ඔබ අපත් එක්ක රැඳී සිටියාට අපත් සමග අත්වල බැඳගත් එක. මේ මතුවෙච්ච කාරණා ඇතුලේ ඔබ මතු කරා වගේ දැන් මේ 20 වෙනි සංශෝධනය තමයි අද මාතෘකාව බවට පත් වෙන්නේ. 20 වෙනි සංශෝධනයේ කැබිනට් එකට ඇවිල්ලා තියෙනවා.
ඒ කැබිනට් එකට ආපු 20 වෙනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා වෙන්නේ මේ 19න් ඔබට එහෙම නැත්නම් 19 අහෝසි කරලා 20 ගේනවාද කියන කාරණේ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. මොකද තව මෙතුමන්ලා මේක දැකලත් නැහැ. කැබිනට් එකට එනවා හෙට මට ඉතින් කැබිනට් එකෙන් පස්සේ මේක ගැසට් කරන් දෙන්නම තමයි රට දැනගන්නේ. දැන් 19 වෙනි සංශෝධනයේ සම්මත වුණ ආකාරය ගත්තත් පාර්ලිමේන්තුවේ පොඩි සම්මත වීමක් නෙමෙයි ඒක. ඒ වෙලාවෙත් 215 දෙනෙකුට ආසන්න පිරිසක් ඡන්ද දීලා තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුණේ. ඒ සංශෝධනයේ ඇතුළේ තිබිච්ච කාරණා මෙතුමල්ලා මතු කරපු සමහර ස්වාධීන කමිෂන් වල කාර්යභාරය සහ සනික තීරණ ගන්න බාධා වුණා කියලා කියනවනම් ඒවා අපි ප්‍රායෝගිකව දකින්න ඒවා තියෙන්න එපා. ව්‍යවස්ථාදායක සභාව ගොඩනගෙන එක ස්වාධීන කමිෂන් සභාව හැදෙන එක මේ වගේ තියෙන අඩුපාඩු තියෙනවා මේකේ. 19 වෙනි සංශෝධනය ගේන්නේ 20 වෙනි සංශෝධනය ගේන්නත් එක්ක තමයි. ඒ සංශෝධනයක් එන්න ඕනේ. එනකොට 19 ඩෝසර් කරලා 20 આવොත් ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ජනතාව විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙන්නේ මේ ප්‍රශ්නය දැන් මේ ආණ්ඩුව ඒ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නේ බවට පත් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ආණ්ඩුව 3න් 2ක බලයක් දීලා තියෙනවා. ව්‍යවස්ථාවක් ඕනනම් හදනවා දැන් හදන්න, වෙනස් කරනවා නම් වෙනස් කරන්න, අලුත් ඒවා ගේනවා නම් ගේන්න. ඒක ජනතාවේ බලය දෙනකොට ජනතාවේ බලය දුන්නේ 3න් 2ක් දුන්නේ ව්‍යවස්ථාව හදනවා කියන එකට විතරක්ම නෙමෙයි. ව්‍යවස්ථා සංශෝධනයක් ඕන නම් ඒකත් කරන් රටට යහපත් එකක් වෙන්න ඕනේ. ජනතාවගේ අරමුණ ඒකනේ තියෙන්නේ. එතකොට 3න් 2ක බලයක් රට හදන්න ඉල්ලනකොට ඒ රට හදන්න 3න් 2ක බලයක් දෙන්න හේතු වෙච්ච කාරණා ටිකක් තිබුණා. අද ඒ හේතු වෙච්ච කාරණා පිළිබඳව මම දැක්කා ඊයේ කාදිනල්තුමා පවා මේ පිළිබඳ කාදිනල් වහන්සේ පවා මේ පිළිබඳව කියලා තිබුණේ මේ සමහර දැන් මේ කිඹුල් කඳුළු හෙලනවා මේ කොමිෂන් ඉස්සරහට ඇවිල්ලා මේ තමන්ගේ වක්කීම අතහැරලා ඉදලා කියලා. ඒතකොට දැන් මේ මැතිවරණ ජයග්‍රහණයත් එක්ක ආණ්ඩුව 9 වෙනි පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්යභාරයන් ටිකක් තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට විවේචනයක් ඉදිරිපත් කරන එකට එහා ගියපු මතක් කර දීමක් සඳහා මේක අවස්ථාව කරගත්තොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද දැන් අපේ රටේ ජනතාව පීඩාවට පත්වෙච්ච සිදුවීම් ටිකක් තිබුණා. ඒ සිදුවීම් අතර ප්‍රධාන එකක් තමයි මේ පාස් විරුද්ධ ප්‍රහාරය සහ ඒට වගකියුත්තන් පිළිබඳ කාරණේ. ඒ වගේම තමයි ආර්ථිකයේ බරපතල විදිහේ අර්බුදයකට ලක් කරපු සහ මේ රටේ වැඩ කරන ජනතාවට අයිති සේවක අර්ථසාධක කරමුදල් කොල්ල කාපු බැඳුම් කර වංචාව. එතකොට අර්ජුන ඇලෝසියස් අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරලා සිංගප්පූරුවේ දැන් ඉන්නවා. ඒ අය ගෙන්නන්නේ කොහොමද මේකට දඬුවම් දෙන්නේ කොහොමද ඒක කාරණේ මේකේ චූදිතයන්ට දඬුවම් දෙන්නේ කොහොමද මේකේ නඩුව කොහෙද ඇහෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඒ එක්කම දැන් ආණ්ඩුව එනකොට වක්කුඹුර අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්වා මේ එතුමාගේ අමාත්‍යාංශය පැත්තෙන් එතුමා හිතන දේවල් පිළිබඳව. ඒතකොට දැන් ප්‍රධාන කාරණයක් ඔබතුමන්ටත් මතක ඇති මේ පොහොර ප්‍රශ්නේ මේ ඡන්දේ කාලෙත් තිබුණා. ඡන්දෙට කල සිටම මේ ප්‍රශ්නේ තිබුණා. ගිය මහා කන්න දැන් යල් කන්න ඉවර වෙනවා. දැන් ආපහු මහා කන්න පටන් ගන්න නේ අපි අනුරාධපුරේ මහා කන්න පටන් ගන්න ඉන්නේ දැන්. මේ වැහි පටන් ගන්නවා කියලා කියන්නේ මහේ හේන් වලට උන අපි ගොඩ හේන් වලට දැන් පල් කොටලා හේන් වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ කිව්වා වගේ බඩේරුම් වලට පොහොර ඕනේ දැන්. මොකද දවස් 14 යනකොට බඩේරුම් ගහට පොහොර දැම්මේ නැත්නම් වකුරු මන්තුමා බඩේරුම් ගහ ගැන කතා කරලා වැඩක් නැහැ. හැබැයි පොහොර නැහැ. ඒතර දැන් තියෙන ආණ්ඩුව කඩිනමින්. මොකද ඉන්දියාවෙන් දැන් පොහොර ගෙන්න යන්නේ සතියයි. කඩිනමින් පොහොර ටික ගෙනත් දෙන්න ඕනේ. එහෙම නැත්නම් පොස්පේට් එකෙන් පොහොර හදලා දාන්න කිව්වට මට හිතෙන්නේ නැහැ මේක තාම සාර්ථකයක් වෙයි කියලා. අපි දේශීය නිෂ්පාදන වලට යන්න ඕනේ. අපේ පොස්පේට් නිදිය පොහොර කරලා අපිට ගැළපෙන පොහොරක් හදමු. ඒක හොඳ එකක්. හැබැයි අපි දැන් අවුරුදු 72ක් තිස්සේ බැරි වෙලා තියෙන්නේ. ඉතින් තවදුරටත් මේ පොහොර සමාගම සක්‍රිය එකක් බවට පත් කරලා ලංකාවේ පසට ගැළපෙන ගොවිතැනට අවශ්‍ය පොහොරක් හදනවා කියන කාරණේ අපි තියලා වගාවේ ගොවිය ගැස් වෙන්න ගන්න නම් අපි පොහොර ගෙනත් දෙන්න ඕනේ. ඒක ආණ්ඩුවේ ලොකු වගකීමක් තියෙනවා. පොහොර හිගයකින් තොරව පොහොර ලබා දීම සඳහා අඩුම තරමේ මේ කන්නේ දම්වා. දැන් ආණ්ඩුවට තීරණ ගැනීම සඳහා බාධාවක් නැහැ. මොකද අර ගෙවපු ණය ගෙවන ඒවා හරි මොනවා හරි කතා කිය ඉන්න දෙයක් නැහැ. දැන් තියෙන තීරණ ගන්න. තීරණ අරගෙන මේවා ක්‍රියාත්මක කරවන්න. ඒ වගේම තමයි විශේෂයෙන් විශ්වවිද්‍යාල දරුවන් 2019 උසස් පෙළ ලියපු දරුවන්ගෙන් 60000ක් විශ්වවිද්‍යාලයට ගන්නවා කියලා තමයි ඔය සෞභාග්‍ය දැක්මත් එක කිව්වේ. ඒක 30000 තමයි තවමත් තියෙන්නේ. මම කියන්නේ ඒක දෙගුණ කරන්න පුළුවන්. ඒකට ප්‍රතිපාදන වෙන් කරන්න විශ්වවිද්‍යාල වලට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඩබල් බැච් එකක් හරි අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. අරගත්තොත් අන්න මේ තව පැත්තකින් අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙනවා. ඒක අපිට උනා ගන්න පුළුවන් වෙනවා ආර්ථිකයේ පැත්තට. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ තෙල් මිල සහනේ. අද දවසේ ඩොලර් 44.60යි තෙල් බැරල් එක. රුපියල් 51යි ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක්. එතකොට අපි අදත් ගහන්නේ 130කට ආසන්න පෙට්‍රල් ලීටරේ ගහන්නේ. ඒ නිසා දැන් මේ සහනයක් ජනතාවට
උමනා වෙලාවක තමයි ජනතාව ඉන්නේ. ඉතින් ජනතාව බලන් ඉන්නවා ආණ්ඩුව දෙයි කියලා. ආණ්ඩුව දැන් අයවැය ඉදිරි මාස 4 සඳහා ආදර සම්මත ගිණුමක් ඉදිරිපත් කරලා තියෙනවා අයවැය ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ඒ නිසා දැන් ජනතාවගේ පැත්තෙන් අපේක්ෂා කරන සහන සහ ආණ්ඩුව දීපු පොරොන්දු ඉටු කිරීම සඳහා ආණ්ඩුවට ඇති තරමට මදි නොකියන්න බලයක් ජනතාව දීලා තියෙනවා. ඒ දීපු බලය පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනය සහ ව්‍යවස්ථාවේ ජනතා හිතවාදී සහ රටට හිතවත් ලෙස මේක හැදෙනවා නම් ඒ පිළිබඳව ජනතාව අපේක්ෂාවෙන් ඉන්නවා වගේම ජනතාවට එදිනෙදා ජීවත් වෙන තියෙන දේවල් ටික විශේෂයෙන් අනුරාධපුරයේ මිනිස්සු ගොවියෝ පොහොර ප්‍රශ්නෙන් අතිශය පීඩාවට පත් වෙලා තියෙන හැමතුමා අතිශය පීඩාවට පත් වෙලා තියෙන. ඉතින් පොහොර ප්‍රශ්නේ වගේම තරුණ රැකියා ප්‍රශ්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙන්න මේ කාරණා පිළිබඳව බඩු මිල සහනය, තෙල් මිල සහනය වගේ කාරණා පිළිබඳව බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග කෙසේ වෙයිද කියලා. හැබැයි ඒ ගැන සාකච්ඡාවක් නැහැ. දැන් අපිට 20 වෙනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාව තමයි මට හිතෙන්නේ ඉතුරු වෙමින් තියෙන්නේ. මොකද මේ ඔක්කොම ASCII 20ත් එක්ක අරවත් එනවනම් ජනතාව කැමති වෙයි. නමුත් ජනතාව ලබා දීපු ජනවරමේ අභිලාෂයක් හැටියට අපි හිතනවා ඒ පැත්තෙන් ජනතාව අපේක්ෂා කරනවා මේ සහන සහ මේ අපේක්ෂා කරන වෙනස්කම් සහ ආණ්ඩුව කියපු දේවල් කරයි කඩිනමින් ඒ සඳහා මැදිහත් වෙයි කියන අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක හුදෙක් මැතිවරණ වේදිකාවෙන් එහා ගියපු පොරොන්දුවක් බවට එහෙම නැත්නම් ක්‍රියාවලියක් බවට පත් කරන තමයි ජනතාව තුනෙන් දෙකම බලයක් මේ ආණ්ඩුවට ලබා දීලා තියෙන නිසා ජනතාව බලන් ඉන්නවා කලකිරෙනවද නැද්ද කියලා තීරණය කරන්න තියෙන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලින් තමයි. අප දෙවන වටේදී තවදුරටත් සාකච්ඡා කරමු නවන පාර්ලිමේන්තුව සහ රටේ හෙට දවසේ කියන මාතෘකාව යටතේ ජානක කුඹුරා මාතෘකාවේ විශේෂයෙන්ම වසන්ත සමරසිංහ මැතිතුමන් මතු කරපු ප්‍රධාන කාරණාවක් බවට පත් වුණා. දැන් 19 වෙනි අවස්ථාවෙන් ඔබට කියලා විසුණු ව්‍යවස්ථා සංශෝධනය කියන කාරණාවට ලඟු වෙලා තියෙනවා. රජයේ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය තුළ දීපු පොරොන්දු කියන කාරණාව නැත්නම් ඒකෙන් අනිත් දේවල් වැහිලා ඇති කියන කාරණාව අපි එතනින් පටන් ගමු. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 20 ගේන එකට කිසි දෙයක් වහන්නේ නැහැ. අද දවසේ අපි කිව්ව උපාධිධාරී 50000කට රැකියාව දෙනවා කියලා ඊට පස්සේ ජනාධිපතිතුමා තව 10000කට දෙනවා කියලා අද පත්තින් ලිපි ප්‍රදානය කරා එක දිස්ත්‍රික්කයෙන් එක්කෙනෙක් ගහලා ජනාධිපතිතුමා කිව්ව පොරොන්දුව ඉෂ්ට කරා. දැන් අපි මේ 60000ටම දෙනවා. අද 51000ක විතර ප්‍රමාණයකට පත්තින් ලිපි දුන්නා. ඒ වගේම මේ අයගේ යම් අපි ගැසට් කරපු එකේ කොන්දේසි කැඩිලා තියෙනවා. ඒත් අපි එයාට දුන්නා. ඒ වගේම උපාධිය අරගෙන පහුගිය කාලේ උපාධියටපත් වීම දීපු නැති හින්දා කම්කරු රස්සාවල් කරපු ඒගොල්ලෝ 3000 ගණක් හිටියා. ඒ සියලු දෙනාටම ඒගොල්ලෝ රස්සාවක් කරා. ඒ රස්සාව කරපු අයට උපාධියට අපි උපාධිපත් වීම දුන්නා. අපේ තිබුණේ රැකියාව විරහිත උපාධිධාරීන්ට රස්සා දෙනවා කියලා. හැබැයි ඒ අය ජනාධිපතිතුමා ගාවට ඇහිලා කිව්වා අපි මේ පුංචි රස්සාවක් කරේ. එහෙම නැත්නම් පෙට්‍රල් සෙඩ් එක තෙල් ගැහුවා පහුගිය කාලේ. ඒකට EPF කැපුවා. ඒ නිසා අපට රස්සාවක් දෙන්න කිව්වා ජනාධිපතිතුමා ළඟට ගිහින් කිව්වා ඉස්සර නම් කඳුළු ගෑස් ගාලා මේ බැටන් පොළ වලින් ගහපු දරුවන්ට ජනාධිපතිතුමා ළඟට ගිහින් කොහම ඔක්කොම දෙනවා කියලා. ඒ වගේම අද ඒක පටන් අරගෙන 51000ක ප්‍රමාණයකට අද මේ රටෙන් පත්තින් දුන්නා. ඒ වගේම රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. සාමාන්‍ය පෙළ අසමත් දරුවෝ ඉන්නවා. සාමාන්‍ය පෙළ අසමත් වෙන හේතු රාශියක් තියෙනවා. සල්ලි තියෙන ඒගොල්ලන්ගේ දරුවෝට සාමාන්‍ය පෙළ අසමත් වුණොත් ඒක එයාගේ උවමනාවක් නැතිකම. හැබැයි අම්මා තාත්තගේ දුප්පත්කම නිසා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නකොට එක්ක තාත්තා නැහැ. අම්මා වැඩට යනකොට ඕලෙවල් විභාගේ ලියන දරුවට කියනවා පුතේ අද නංගි මල්ලි බලාගෙන ගෙදර ඉන්න කියලා. හැබැයි ඒ ළමයට ඕලෙවල් විභාගේ ලියා ගන්න බැරි වෙනවා. අන්න එහෙම අහිංසක දුප්පත් දරුවෝ ලක්ෂයකට මේ රටේ පොහොසතුන් බවට පත් කරන රැකියා ලක්ෂයක් දෙනවා කිව්වා. ඉදිරි මේ ලබන සතිය ඇතුළත ඒක පටන් ගන්නවා ඒ අයට මේ පත්වීම දෙන්න. එතකොට මේ රටේ රැකියා ලක්ෂ 1,60,000ක් දෙන ඉතිහාසයේ ඉඳන් අනාගතෙත් මං හිතන්නේ ඔහොම එකපාර දෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තමයි ඒ දීපු පොරොන්දු ඉෂ්ට කරේ. ඒ නිසා ඡන්දේ කාලේ කියපු දේ යථාර්ථයක් බවට පත් කරන්න මාසයකට කලින් අගෝස්තු 5 තාම අගෝස්තු මේ සැප්තැම්බර් 2 වෙනිදා. ඒ නිසා පුංචි කාලයක් තුල දීපු පොරොන්දු ඉෂ්ට කරා. ඒ වගේම අපි රටේ ජනතාවට කියපු දේවල් ඉෂ්ට කරනවා. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදනකොට අපි දැන් හදාගෙන යනවා. ජනාධිපතිතුමා කියලා දෙනවා ඉදිරි දවස් තුර මේ මාර්ග හදලා අවසන් කරලා දෙන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා කියන්නේ දේශපාලඥ පක්ෂයේ යන්න උවමනාවක් නැහැ. මේ රටේ මිනිස්සු පාර හදලා දෙන්න කියලා.
ඒ නිසා බෝඩ් ගන්න එපා මොකුත් අවශ්‍ය නැහැ. ගමේ මිනිස්සුන්ට පාර හදලා දෙන්න කියලා. දැන් කාපට් පාරවල්මයි ගමේ ගියහන් කියන්නේ අපේ මේ පුංචි පාරටත් කාපට් දාන්න කියලා. අපි ඒ කාපට් ව්‍යාපෘතියට විශාල මුදලක් වැය කරලා කරනවා. හැබැයි මේ ඔක්කොම රටේ ජනතාවට. මේ රටේ ජනතාවගේ යහපත පිණිස තමයි මේ කටයුතු කරන්නේ. අපේ හිටප් වහම අපේ මන්තුමා එතුමාගේ කතාවේදී මුලදීම කිව්වා අර අරක්කු දීලා රැස්වීම තියෙනවා කියලා. ඔබතුමත් එක්ක මාත් එක ගහයි ජානකොක්කම කිසිම දාක. 7 වෙනි පාරට ඡන්දෙ ඉල්ලලා දිනපු කෙනෙක් මම. පළාත් සභාවේ 3 පාරයි පාර්ලිමේන්තුවේ 3 පාරයි ප්‍රාදේශ සභාවේ 1 පාරයි. එකම එක පාරක ඔබතුමා රත්නපුරේ මිනිස්සුන්ගෙන් අහන්න ජානකොක්කම එක අරක්කු බින්දුවක්වත් දුන්නද කියලා. නෑ එහෙම දෙන්නේ නෑ. මේ ලක්ෂයකට වඩා ඡන්ද ගත්තෙත් කිසිම එහෙම දෙයක් පාවිච්චි කරලා නෑ. නැත්තම් මගේ යටතේ තමයි පහුගිය කාලෙත් තිබුණේ ලංකාවේ එතනෝල් හදන පැල්වත්ත සෙවන කළ මේවා. මම තමයි මේ රටට එතනෝල් ගේන එක නවත්තන්න අතිගරු ජනාධිපතිතුමාට කියලා ඒක නැවතුපු කෙනා. මේ රට ඒක අපි නැවතුවා. ඒක නිසා මම කවදාවත් මගේ දේශපාලනයේට ඔය ඔබතුමා කියන වගේම ඒව පාවිච්චි කළේ නැහැ. අපි කියන්නේ මේ රටේ ජනතාවට ජානකොක්කු බොන්නෙත් නැහැ. සිගරට් එකක්වත් බොන්නේ නැහැ. ඒ නිසා මට පුළුවන් මම හැම්බිලෙන් කියන දාම් පාසල වුණත් ගින් කෙලින් යමක් කියන්න. ඒ නිසා මේ රටේ හොඳ සමාජයක් හදන්න ඕනේ. සමාජය හදන්න අතිගරු ජනාධිපතිතුමා අපි ඔක්කොම කැප වෙනවා. අද වෙනකොට මේ රටේ කුඩු අද බලන්න ටීවී එකේ අද ඔබ බැලුවොත් එහෙම වැඩි හරියක් යන්නේ කුඩු අල්ලපුවා. මෙතෙක්කල් අල්ලපු කුඩු ටික එහෙම බැලුවොත් එහෙම පහුගිය ආණ්ඩුව කාලේ සාමාන්‍ය පිටිලොරි 10ක් විතර ගෙනාවා වගේ අල්ලගන්න. හැබැයි අල්ලනවා ගේනවා හපව ගිනිච්චා. ජනාධිපතිතුමා එතුමාට හොඳ බුද්ධියංශයක් තියෙනවා. ලංකාවේ කොහෙද හොරා ආයුධ පාතාලේ ගාව ආයුධ තිබුණේ ඇල්ලුවා. කොහෙද කුඩු තියෙන්නේ ඇල්ලුවා. අල්ලලා ගහලා නීතිය තදින් ක්‍රියාත්මක කරා. ඒ වගේම ඒවට අහපව වෙන්නේ මොකද කියලා පසු විප්‍රමක් කරනවා. පහුගිය කාලේ අල්ලන්නේ වට වෙච්ච දේකුත් නැහැ මුකුත් නැහැ පසු විප්‍රමක් නැහැ. හැබැයි දූරදර්ශී නායකයෙක් ඇතුළේ එතුමා ඒ සියල්ලම හොයලා බලලා හිටන් පසු විප්‍රමක් කරනවා. ඒක නිසා මේ රටේ මේ කුඩු කියන එක අද නැති කරන තත්ත්වයකටම පත් වෙලා තියෙනවා. මම හිතන්නේ දැන් කාරු හරි ඉන්නවා නම් එහෙම ඒ අය නම් ආපහු කුඩු විකුණනලා හැත් වෙන එකක් නැහැ. ඒ නිසා අපිට හොඳ බුද්ධියංශයක් තියෙනවා. ඒක අපේ පොලිසිය අද බොහොම හොඳට ඒ කටයුත්ත කරනවා. STF එක මේ සියලු දෙනාම අපේ ආරක්ෂක ලේකම්තුමත් ඒක ලොකු නායකත්වයක් ලැබලා දෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රට සංවර්ධනය වුණා කියන්නේ හොඳ පරපුරක් හදන්න ඕනේ. මේ පාතාලට යට වෙලාවත් එහෙම නැත්නම් කුඩු විකුණලා සල්ලි ගත්ත මිනිසුන්ට යට වෙලාවත් හදන රටක් නෙමෙයි. නිසා නීතිගරුක රටක් කිව්වා නීතිගරුක රටක් හදන වැඩපිළිවෙල මේ ජනාධිපතිතුමා එතුමාගේ කාලේ හරියටම කරලා පෙන්නනවා. ඒක නිසා ජනතාවට දීපු පොරොන්දු අපි එකින් එක නෙමෙයි එකවර ගොඩක් ඉෂ්ට කරලා තියෙනවා. දැන් මේ ජනතාව මත තියෙන බදුබර අඩු කරන්න ලෝකේ හැම රටකම තාමත් මේ කොවිඩ් වසංගත රෝගේ තියෙනවා. අපේ රට විතරයි මෙහෙම ඇරලා තාම කටයුතු කරන්නේ. දැන් අද ඉඳලා දරුවන්ට ඉස්කෝලේ යන්න අර ඉස්සෙල්ලා වගේම ඒ අවස්ථාව ලැබලා දුන්නා. ලෝකේ අනිත් රටකට යන්න එන්න බෑ. අපේ රටට විදේශ විනිමය වැඩි හරියක් ආපු සංචාරක ව්‍යාපාර එහෙම් පිටින්ම නතර වෙලා. ඔබ බැලුවොත් එimhe මුහුදු කරේ වටේම ගිහින් රවුමක් ගිහින් ආවොත් හෝටල් ටික ඔක්කොම වැහිලා. අද සංචාරකයෝ නෑ. දැන් උඩවලුවේ මම මේ දවස් 3කට ඉස්සෙල්ලා ගිහින් බැලුවාම පාක් එකේ තිබිච්ච අර සපාරි යන වාහන 400ක් විතර තියෙනවා. ඒ 400ම ගෙවල් වල. ඒ දරුවන්ට රස්සාවක් නැහැ. හැබැයි ලොකු ප්‍රශ්නයක් රටේ තියෙද්දී රට සංවර්ධනය කිරිලා දරුවට රස්සාව දෙන එක මේකක්වත් අපේ ජනාධිපතිතුමා බෑ කියන්නේ. අපි ඕන තරම් කට්ටියත් එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමා කොයි වෙලාවක මොන හරි කිව්වහම මම අතිගරු ජනාධිපතිතුමාට අපේ රටේ මේ අපනයන ආදායම දෙගුණයක් කරන්න ඕන නම් අවුරුදු 3කදී මේ සුළු අපනයන භෝග සියල්ලම පැල බීජ නිකන් දෙන්න ඕනේ කියලා. මට ජනාධිපතිතුමා කිව්වා දෙන්න කියලා. කොයි මොනම හේතුවක මොන හරි ගිහින් කිව්වහම බෑ කියන්නේ. ගොඩක් අය කියනවා දැන් බෑ සල්ලි නෑ මේක නෑ කියලා. හැබැයි මේ ජනාධිපතිතුමා ගිහින් කිව්වහම හැබැයි එතුමා හරියට හොයලා බලන වැඩේ හරියට කරන්න ඕනේ. මට කිව්වේ නිකන් පැල බෙදලා වැඩක් වෙන්නේ නෑ. හැබැයි මේක පසු විප්‍රමක් කරන්න ඕන හිටෝන එක්කනට මේක දෙන්න කියලා. ඒ නිසා මම දැන් කුරුඳු හිටෝන නම් අක්කර 5ක් දක්වා නොමිල පැල ටික දෙනවා. 3,20,000ක පැල එක්කෙනෙකුට නිකන් අපි දෙනවා. එතන ලොකු වැඩක් කරනවා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා වර්තමාන ජනාධිපතිතුමා වර්තමාන අගමැතිතුමා මේ දෙන්නම අපේ ආණ්ඩුව ජනතාවට දෙන සහන එකක්වත් කප්පාදු කරන්නේ. දෙන්න පුළුවන් සෑම සහනයක්ම රටේ ජනතාවට ලබලා දෙනවා. 19 තියෙන හොඳ කොටස් ටික ඔක්කොම ගේනවා. ජනාධිපති වරයෙක් බවට පත් වෙලා දේවතාවකට වඩා ඡන්ද ඉල්ලන්න බෑ කියන එක හොඳයි. මේ රටේ ජනතාව අනුමත කරා. ජානකොක් කුමරේකට අත ඉස්සුවා. ඒක හොඳයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ දූර කාලේ අවුරුදු 6කට මේ 5යි කිව්වා. ජානකක් උඩ ඒකටත් අත ඉස්සුවා. ඒකත් හොඳයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ දූර කාලේ අවුරුදු 6 නෙමෙයි 5යි කිව්වා. ඒකත් හොඳයි. ඒකත් 5යි. ඒ නිසා මේකේ තියෙන හොඳ සියල්ලම අපි ගේනවා. ඔබතුමාලා හිතුවොත් එහෙම 19 පැත්තකට මිසි කරලා 20ක් අලුතෙන් ගේනවා කියලා කිසිම කෙනෙක් ඉලක්ක කරගෙන අපි ගේන්නේ නැහැ. අර පක්ෂයකට ඉල්ලන්න බැරි වෙන මේ පක්ෂ නායකයාට ඉල්ලන්න බැරි වෙන්න අපි කිසි දෙයක් කරන්නේ නැහැ. රටේ ජනතාවට ගැළපෙන ව්‍යවස්ථාවක් තමයි ගේන්නේ. කිසිම වෙලාවක 19 තියෙන හොඳ කිසි දෙයක් අපි අයින් කරන්නේ නැහැ. ඒක ඔබට සාතික කරලා කියනවා. මේක හෙටින් පස්සේ ඔබට ගැසට් කරලා බැලුව හැකි අඩුපාඩු තියෙනවා නම් කිව්වහම අඩුපාඩු හදන ආණ්ඩුව. අපි අඩුපාඩුවක් කාර්යවලට කිව්වොත් ඒක අදලා දැන් මගේ අමාත්‍යංශ පිළිබඳ යම් කිසි විවේචනයක් තියෙනවා අඩුපාඩුවක් තියෙනවා තමුන්නාන්සලක දෙවතුමාගේ ප්‍රදේශයේ තියෙනවා මගේ අමාත්‍යංශයේ කජුව ගාව. ඒකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා මම අපි එක්කනවා. අපේ වසන්ත සමසිංහ මන්තුමා මෙතනට එන්නේ ඉස්සෙල්ලා මට කව වවුනියාවේ කුරුඳු හිටවල තියෙනවා. ඔව්. ඉතින් අපි බලනවා වවුනියා පැත්තේ එහෙම හැරෙනවා ඔබතුමාගේ අදහස හොඳ මමත් එහෙට මැදිහත් වෙලා කියලා අපේ රටේ වවන්න පුළුවන් අලුත් ප්‍රදේශයක අපි උදව් කරනවා. අපේ අඩුපාඩුවක් හරි අපි යන ගමන් මගේ වැරද්දක් තියෙනවා කිව්වහම අපි මේ අපි කරන සියල්ලම හරි කියලා නෙමෙයි විපක්ෂයේ කියන හොඳ දේ අපි ගන්නවා. විපක්ෂයේ නරක වැඩකට කිව්වොත් අපි නරක වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිතුමා ජනතාව ගාවට ගිහිලා ප්‍රශ්න අහපු කෙනෙක්. ජනතාව ගාවට ගිහිලා ජනතාවගේ ප්‍රශ්න අහලා ප්‍රශ්න විසඳන නායකයෙක්. අපටත් කියලා තියෙන්නේ රැස්වීම් වලකින් කතා කරනවට වඩා ජනතාවගේ ගාවට ගිහින් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහලා ප්‍රශ්නෙට උත්තර දෙන්න. ජනාධිපතිතුමා හැම වෙලෙම කියන්නේ ඒ වෙලේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් ඒ වෙලේ ප්‍රශ්නේ විසඳන්න උපරිමයේ කටයුතු කරන්න කියලා. ඒ නිසා ජනතාව ඉදිරියේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් තමයි හොඳ. අපේ නායකතුමා ජනතාව ඉදිරියේ ගිහින් ප්‍රශ්න විසඳන නායකයෙක්. ඒ නිසා ඔබට දීපු සෞභාග්‍යමත් දැක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යථාර්ථයක් බවට පත් කරන්න අපි අවුරුදු 5ක් යන ඉස්සෙල්ලා කරනවා. විශේෂයෙන්ම හෙක්ටර් පහුවේ මන්ත්‍රීතුමනි තුමන් මතු කරන කාරණාව තමයි ආණ්ඩුව මේ වෙනකොටත් තමන් ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරමින් ඉන්නවා. රැකියා පොරොන්දු දුන්නු ප්‍රමාණයටත් වඩා දැන් දෙමින් ඉන්නවා. ඒ වගේම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ කටයුතු සිදු වෙමින් තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනයත් ඒ වගේමයි. මේ සියල්ලත් එක්ක ඉතාමත් හොඳින් මේ පොරොන්දු ඉෂ්ට කරමින් ඉදිරියට යන්න කියන කාරණාව. එතුමාගේ අදහස් ටික හොඳයි. ඒ ක්‍රියාත්මක කරන්න හදන දේවල් නරකයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඒකට එකතු කරන්නම් තව අඩුපාඩු ටිකක් ඔබතුමා කියන විදිහට. දැන් මේ මෙතන නරක කරන කණ්ඩායමකුත් ඉන්නවා මේ කස්සේ. මේ අයගෙන් දැන් පරිසරය ගැන ගත්තාම ප්‍රශ්න කීපයක් මතුවුණා අපේ දිස්ත්‍රික්කේ. දැන් ඒ අපි පරණ ප්‍රශ්න තියලා අලුත් ප්‍රශ්න ටිකක් ඔබතුමාට කියන්න. දැන් කල්පිටිය. ඊපෙරද මම දැක්කා රූපවාහිනී channel එක පෙන්නනවා සම්පූර්ණයෙන්ම කඩොලාන කපලා ඉවත් කරලා දාලා ඉවර වෙලා අර වනජීවි කලාපයකට නම් කරලා තිබිච්ච ඉඩම් ඒ අණු ටිකත් ඔක්කොම ගලවලා විසි කරලා දාලා සම්පූර්ණ ඩෝසර් කරලා ඉස්සු හදන්න මේවා ටික හදලා තියෙනවා. ටැංකි ටික හදලා තියෙනවා. එතකොට ඒ රූපවාහිනී channel එකෙන් අහනවා දුරකථනෙන් ඒ අයගෙන් මේවා අයින් කරාද මේවා නැද්ද කියලා අර ළඟ ඉඳගෙන අහන්නේ. හැබැයි කියනවා නෑ අපි කිසි දෙයක් අයින් කළා නෑ කියලා. මේ වගකිය යුතු නිලයක් දරන කෙනෙක් ප්‍රාදේශ සභාව. ඒතර එයා කියනවා දුරකථනෙන් කියනවා නෑ අපි කිසි දෙයක් අයින් කළා නෑ කියලා. හැබැයි අනිත් පැත්තෙන් පෙන්නනවා ඒ අයින් කරලා තියෙන තැන් ටික. මේවා නියමිත ආකාරයෙන් හැදෙන්න ඕනේ. ඊළඟට වනාතවිල්ලුව. දැන් ඔබතුමාට මේ වගා කිරීම කටයුතු වලට විශේෂයෙන් උමනා වෙන ප්‍රදේශයක් ඒක මම දකි. ඊටාත්ම හොඳ ප්‍රදේශයක්. වගා කටයුතු. එතකොට මෙතන දැන් මේ වෙනකොට ඒත් දේශපාලන කණ්ඩායම තමයි සම්පූර්ණ ඉඩම් ටික අල්ලගෙන ඒවා සම්පූර්ණයෙන් ඩෝසර් කරලා දැන් ඒවා විකුණන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල හදාගෙන යනවා. එතකොට මේකට රජයේ නිලධාරී සම්බන්ධ. එතකොට මේ නිලධාරී සම්බන්ධලා මේ කරන වැඩසටහනේ මම කියන්නේ මේවා ගන්න රජයේ වැඩවලට. මේවා ගැන පසුවිපරුමක් තියාගන්න. මොකද මේක ඉවරුණාට පස්සේ මේක පස්සෙන් දුවලා ගිහිල්ලා ඒක ඇදලා ගත්තට වැඩක් නැහැ. ඊට පෙර යම් වැඩ පිළිවෙලක් හදන්න පුළුවන් නම් මොකක්ද එක්ක මම හිතනවා ඔබතුමාලා ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක් හම්බ වෙනවා කියන එක. මම මේක සිහිපත් කරේ. ඊළඟට මෙතුමා කියපු කතාවට පොහොර ප්‍රශ්නේ කල්පිටිය ප්‍රදේශය. දැන් කල්පිටිය ප්‍රදේශය ගත්තාම ඔබතුමා විශේෂයෙන් හිතන්න ඕන මොකද එතන අපනයනය කරන භෝග වගා කරන්න පුළුවන් හොඳ ප්‍රදේශයක්. හැම දෙයක්ම වෙන ප්‍රදේශයක් තමයි කල්පිටිය කියන්නේ. කල්පිටිය තාම කුසිකරණ ප්‍රදේශයක් හැටියට ගැසට් කරලා නැහැ. හැබැයි ගැසට් කළ යුතුම තැනක් එතන. ගැසට් කළ යුතුම තැනක් අවුරුද්ද පුරා වගා කරන්න පුළුවන් පළතුරු ඒ වගේම එළවලු හැම දෙයක්ම හිටවන්න පුළුවන් තැනක්. හැම ලංකාවේ කොතනක හෝ වැවෙන දෙයක් එතන වැවෙනවා.
ඒ වගේම මතක් කරන්න කාරණාවක් තියෙනවා. එතෙන්ටත් පොහොර නැති නිසා ඉතාමත්ම අසරණ පාවයට පත් වෙලා තියෙන ගොවියෝ ටික. මොකද මේ පළදාව ගන්න බෑ නියම වෙලාවට පොහොර ටික එදුවේ නැත්තම්. මොකද ඉතාමත්ම සීමිත කාලයකට තමයි ඒ වගා කටයුතු කරන්නේ. වගා කටයුතු කරද්දී ඒ කාලෙට අනිවාර්යෙන් පොහොර නැහැ. පොහොර නැති නිසා විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ ගැනත් ඔබතුමාට බලන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. දැන් තව කාරණයක් තියෙනවා, විශේෂ කාරණාවක්. දැන් අපනයනය ගැන ඔබතුමාලා ලොකු සූදානමක් වෙනවා. විශේෂයෙන්ම මේ රටේ වගා කරන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්, නිෂ්පාදනය කරන දේවල් වෙන්න පුළුවන්, කර්මාන්තශාලා ඇති කරලා වෙන්න පුළුවන්. මේ සියලු කාරණාවල අපනයන වැඩි කිරීම සම්බන්ධව අපි අතොස්සනවා ඔබතුමාලත් එක්ක. ඒකට අපි එකඟයි. හැබැයි දැන් මේ ආනයනය සීමා කිරීමේදී එකපාර කරලා විශාල ප්‍රශ්න මතුවෙච්ච තැන් ටික තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගමු. දැන් මේ වෙනකොට මෝටර් සයිකලයක් ගමේ දුප්පත් මිනිහෙකුට ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඊළඟ කාරණයක් තමයි අපි හිතමු මේ පුංචි දේවල්. ගෙදර අයන් එක, එහෙම නැත්නම් මේ විදුලි ස්ත්‍රීකය, ඒක, එහෙම නැත්නම් ටීවී එක, නැත්නම් ගෙදර පාවිච්චි කරන අනිකුත් භාණ්ඩ ටික. මේවා බොහෝ වෙලාවට සිඟ ආයතන, මේ ආයතන වලින් තමයි ගෙනල්ලා බෙදහැරලා තියෙන රටට. හැබැයි මේවා දැන් සියල්ල නතර වෙලා. ඊළඟ කාරණය තමයි මේවා අලුත් වැඩියා කරන අවශ්‍ය කරන මේවා ටික ගෙන්න ගන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් ටීවී එකක් කැඩුනොත් ඒක හදන්න බඩු නැත්තම් අලුත් ටීවී එකක් ගන්න වෙනවා. ඒතර මේ සියලු ජනතාව මේ සියලු දේවල් වලින් මිරිකිලා ඉන්නේ මේ වෙලාවේ. ඒතර මම කියන්නේ මේ එකපාර මේ තීන්දුව අරගත්තාම තීන්දුව අරගෙන නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් අපිට කෙටි කාලයක් තුල මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙටි කාලයක් තුල අපිට නිෂ්පාදනය කරන්න බැරි නම් එතකොට අපි මොකද කරන්නේ? කෙටි කාලය තුල අපිට නිෂ්පාදනය කරන්න බැරි නම් මේ රටේ එක කොටසක් සම්පූර්ණයෙන්ම අසරණ භාවයට පත් වෙනවා. සල්ලි තියන අය ලොකු දේවල් කරයි. හැබැයි සාමාන්‍ය මිනිසුන්ට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර මේවට විසඳුම් මොනවද දෙන්නේ? අපිට ආනයනය නතර කරාට කමන්නේ. ආනයනය යම්සි ක්‍රමවේදයක් අනුව යම් කීපයක් නතර කරලා කීපයක් හිමින් නතර කරගෙන ගියාට කමක් නැහැ. රට ජනතාව ගැන හොයලා බලලා හරි විදියට. දැන් එක පැත්තකින් විශේෂයෙන්ම අපේ පරිභෝජිත ගන්න කෑම වර්ග ටික. ඒක නවත්තනවා මේ හදන්න පුළුවන් දේවල් මේ හදලා නිෂ්පාදනය කරලා ගන්න කියලා එක. ඊළඟට දැන් බතික් කර්මාන්තය සහ අනිකුත් කර්මාන්ත ටික ගත්තාම මේ කර්මාන්ත මෙහි දිනු ගන්න අවශ්‍ය කරන වෙන පිළ හදනවා. කමක් නැහැ. හැබැයි මේ දැන් අත්‍යවශ්‍ය විදිහට පාවිච්චි කරන දේවල් තියෙනවා රටේ ජනතාව. ඊ අත්‍යවශ්‍ය විදිහට පාවිච්චි කරන දේවල් ටික මම කියන්නේ එකපාර නවත්තලා ඒවා කරන්න ගියාම සිද්ධ වෙන්නේ අර සියලු දෙනාම තමත් අවසන්තාවයටපත් වෙනවා. ඉතින් අපිට තියෙන ඔබතුමල්ලාට මේවා අඩුපාඩු. මේ අඩුපාඩු ටික ඔබතුමලාට හදන්න පුළුවන් නම් මම හිතනවා යම් විදියකින් සාධාරණයක් ඉෂ්ට වෙයි. මොකද ඔබතුමලාගේ ආරම්භය නරකයි කියලා අපි හිතන්නේ. අපි හිතනවා ඒ ආරම්භය ඉස්සරහට ගෙනියන්න මේවා ටිකත් හවුල් කරගත්තොත් ඔබතුමලාට හොඳ ගමනක් යන්න පුළුවන්. අපිට තියෙන්නේ ඔබතුමලාගේ හොඳ දේවල් වලට අවශ්‍ය කරන යෝජනා ටික ඒ ශක්තිය දෙන්න පුළුවන්. හැබැයි මේ වැරදි ටික නිවැරදි කරගන්න. මේ වැරදි නිවැරදි කරගන්න නැතුව ගියොත් ලොකු අමාරුවක අපි සියලු දෙනා වැටේ. ඒ නිසා ආනයනය නතර වෙනවා නම් ඒවල නිෂ්පාදන ටික ඉක්මනින් සිද්ධ වෙන්නේ නැතිනම් ඒ නිෂ්පාදන සිද්ධ කරන්න අවශ්‍ය කරන රටේ ආදායම් ටික බිහි වෙන්නේ නැත්නම් ආනයන ඒ බදුත් ඒව නැතුව තමුන් ගාව සල්ලි අතමිට හම්බෙන්නේ නැත්නම් ඒ අමාත්‍යංශ වලට අවශ්‍ය කරන සල්ලි ටික බෙදන්න බැරි නම් ඒ නිර්මාණ වලට අවශ්‍ය කරන සල්ලි ටික වෙන් කරන්න බැරි නම් ආණ්ඩුවට අන්න ප්‍රශ්න ගොඩක් මතුවේ ඉදිරි කාලය තුල. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් මතුවනොත් ජනතාව තමයි පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා ජනතාව පැත්තෙන් ඉඳගෙන අපි කතා කරන්නේ ජනතාවට හරි දේ කරන්න රැකියා දෙනවා සමානවම රට දියුණු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට මේ වැඩපිළිවෙලත් එකතු කරගන්න කියලා තමයි තමුන්නාසලට යෝජනා කරන්නේ මේ වෙලාවේ. සත්වංජ මන්ත්‍රීතුමනි විශේෂයෙන් නිතුමන් මට මතු කරන කාරණාව තමයි දැන් අපි දිගටම කතා කරා දේශීය දේ පදනම් වෙච්ච ආර්ථිකයකට යන්න අපි වවා ගන්න අපිට අවශ්‍ය දේවල් ටික සියල්ල. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන මූලික පහසුකම් දැන් අපි කියමු වගාවන් සඳහා පොහොර ලබා දීමට වෙලාවට නොහැකි වුණා කියන කාරණාව ආණ්ඩුවට. දැන් තරම මේ ගිය දින කිහිපය තුල බැලුවොත් සැප්තැම්බර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා මුදල් වර්ෂය වෙනුවෙන් තමයි අතුරුදු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ අනුමත කරගත්තේ. ඊට පෙර යම්කිසි ගැටලුවක් තිබුණා කොරෝනා වසංගතයත් එක්කත්. ඒ වගේම විශේෂයෙන්ම 2020 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් අනුමත කරගන්න බැරි වුණා. ඒකට හේතු වුණේ ජනාධිපති මැතිවරණයෙන් පස්සේ 2019 අයවැය ලේඛනයකට
අවශ්‍ය පදනම එහෙම නැත්නම් අතුරු සම්මත ගිණුමකට අවශ්‍ය පදනමවත් ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය බහුතරයක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ඉතින් මේ මැතිවරණ ජයග්‍රහණය දක්වා අර ජනාධිපතිවරයාට තියෙන ඒ බලතල මුදල් වියදම් කිරීම සම්බන්ධව තියෙන බලතල ප්‍රකාරව තමයි අත්‍යවශ්‍ය කාරණා සඳහා මුදල් යෙදෙන්නේ. ඒ වුණත් අපේ හෙක්ටර් බෙක්මගේ මන්ත්‍රීතුමා කියන ආකාරයට බරපතල හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා කියන ආකාරයට බරපතල පොහොර අර්බුදයක් මතු වුණේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යම් යම් ප්‍රමාද වීම සිද්ධ වුණා අර අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීමත් එක්ක පුළුවන්ද ටික පුළුවන් අනිවාර්යයෙන් අතුරු ප්‍රශ්න මම ඔබතුමාට විනාඩියක් මම කියන්නේ ප්‍රායෝගිකව මම ඔබතුමාට ඔහොම උත්තරයක් දෙන්න පුළුවන්. මම කියන්නේ එහෙම උත්තර දෙන්න එපා. ඊපස්සේ එහෙම උත්තර දෙන්න ගිහලා තමයි ආණ්ඩුව ඔක්කොම ඇනගත්තේ. එහෙම නෙවෙයි. මේක ප්‍රායෝගිකව හොයලා බලන්න මේක ඇත්ත නැත්ත කතාව. ඒකට විසඳුම දෙන්න. දැන් ගරු මන්ත්‍රී මේ ඔබතුමා මන්ත්‍රී මන්ත්‍රීතුමා මේ ජනක අපේ ඇමතුමා මේක දන්නවා මට හිතෙන්නේ. පොහොර ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතුවත් ආණ්ඩුව වැරදීනේ. ඔව්. අපනයන ගොවියන් ඉන්නවා දැන් අන්නාසියෝනා ඉන්නවා. මඤ්ඤොක්කෝනා අය ඉන්නවා. මේ අය බරපතල අර්බුදයකට වෙලා තියෙනවා. ඒ අර්බුදේ තියෙන්නේ පොහොර නැහැ. අපේ රටේ ඔබතුමා අද කිව්වොත් එහෙම පොහොර තියෙන සමාගම් හෙට මේ සමාගම් වල පොහොර තියෙනවා කියලා ලංකාව හතර වටෙන් ඇවිල්ලා මිනිස්සු පොහොර අරයයි. ඔව්. පොහොර නැහැ. ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ඒකට වැඩ පිළිලා දන්නේ නැතුව පොහොර හිගයක් නැහැ කිව්වොත් එහෙම වැරදි ඒක. නෑ හිගයක් නැතිනේ මං කිව්වේ හිගේ මේ නිර්මාණය වෙච්ච තප්පරමක දෙන්න මම දැන් මහන් ඇමතුමාට කතා කරා මෙතන ඉන්න ගමන්. ඔව්. ඇමතුමා විස්තරේ ඔබතුමාලා දෙන්නගේ ප්‍රශ්න යොමු කරා. ලබන සතියේ මේ සම්පූර්ණ ප්‍රශ්න විසඳලා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙන්නේ පොහොර සමාගම් වලට ගෙවන්න තාම මුදලක් තියෙන්නේ. මොකද ඉස්සෙල්ලා ඉඳන් ගෙවපු නැති සල්ලියක් තියෙනවා. ඒකෙන් තුනෙන් එකක් ගෙවලා තිබ්බා. දැන් ඒ තුන සල්ලි ටිකක් ගෙවලා මේ ප්‍රශ්නේ මේ සතියේ එතුමා කව වගකීම විසඳනවා කියලා. මොකද මගේ අමාත්‍යාංශයේ තියෙන ඔබතුමා කියන එක අපිට බාර ගන්න වෙන්නේ විසඳනවා කියන එකෙන් තමයි. අපිත් මේ ඉල්ලන්නේ නෑ ඒක තමයි. ඒ ප්‍රශ්න විසඳනවා මේ මොකද ලංකා පොහොර සමාගමට දැන් මේ පොහොර සමාගම් වලට සල්ලි ගන්න කියන්නේ වකුරු එමෙතුමා පොහොර සමාගම් 14ක් පොහොර ගෙන ලංකාවට 110යි ආණ්ඩුවේ කම්පැනි දෙක ගෙන්නන්නේ අනිත් 90ම ගෙන්නන්නේ ප්‍රයිවට් කම්පැනි. දැන් ආණ්ඩුව අලව් කරන්න ඕනේ ඒගොල්ලන් ඉඩ දෙන්න ඕනේ සමාගම් වලට ගෙනන පොහොර ගේන්න. ඒකට ඉඩ දුන්නේ නැත්තම් පොහොර එන්නේ නැහැ. ආණ්ඩුව තමයි මේ තීරණය ගන්න. ඔබතුමා කියන එක හරිය. එමෙතුමා කියනවා නම් මේ සති දෙකක් ඇතුළත පොහොර ගෙනත් දෙනවා කියලා අපිට බලන් ඉන්න තමයි තියෙන්නේ. නේද ගරු ඇමතුමනි ප්‍රධාන ප්‍රශ්නේ උනේ මූල්‍ය ප්‍රශ්නේ තමයි. මේකත් එක්ක ඉතින් අපේ ගරු මන්ත්‍රීතුමනි මම කියාගෙන ආවේ ඇත්තටම ඔබතුමා කියන එකට එකඟ නැත්තේ නෑ. ඔබතුමා කියන එකට එකඟයි. අපේ ගරු ඇමතුමත් කියන ආකාරයට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් පැහැදිලිව තියෙනවා. හැබැයි මූල්‍ය ප්‍රශ්නේ තමයි හරස් උනේ. දැන් මේ සමාගම් වලට මේ ගෙවන කාරණාවල් මේ 2020 කියන අයවැය ලේඛනයක් නිසි අයවැය ලේඛනයක් නැති මුදල් වර්ෂය එක්ක නිර්මාණය වෙච්ච දෙයක් මේක. දැන් මේ ආයතන වලට අවශ්‍ය පොහොර සඳහා අවශ්‍ය මුදල් નિયમિત වේලාවට ගෙවන්න හැකියාවක් තිබුණේ නැහැ පැහැදිලිව. ඉතින් ඒක දැන් මේ සැප්තැම්බර් 1 වෙනිදායින් ක්‍රියාත්මක වෙන මේ අතුරු සම්මත ගිණුම තුල ඒ මුදල් වලට අවශ්‍ය අනුමැතිය ලබාගෙන තියෙනවනේ. ඉතින් ඒවා කඩිනමින් ගෙවලා අපේ ගරු මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට සැප්තැම්බර් 1 වෙනිදා ගත්තේ මංජුල් මන්ත්‍රීතුමා මේ ගිදිරි මාස 4ට. ඔව් දැන් ඊට කලින් අප්‍රේල් 31 වෙනකන් එක අතුරු සම්මත ගිණුමක් සම්මත වෙලා තිබුණා. අප්‍රේල් 31න් පස්සේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ දැන් විසඳ ගන්න තියෙනවා. අප්‍රේල් 31න් පස්සේ අගෝස්තු 31 දක්වා මේ මාස 6 මුදල් මාස 4 මුදල් සම්බන්ධයෙන් කාරණේ පාර්ලිමේන්තුව විසඳන්න. ඒක කැබිනට් එක අතුරු සම්මත ගිණුම් දාලා පාර්ලිමේන්තුවේ සම්මත නොවිච්ච ඒවා හරහා වියදම් කරලා තියෙනවා. එතකොට දැන් පොහොර සමාගම් වලට දෙන්න තියෙන සල්ලි කියන්නේ අවුරුද්දකට පොහොර කියන්නේ බිලියන 33ක. බිලියන 6මාරක් ගෙවන්න තිබුණා සමාගම් වලට. එතකොට ඒක නොගෙවීම නිසා කියලා නම් කියන්න හදන්නේ මං කියන්නේ සමාගම් වලට පොහොර ගේන්න අවසර දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එහෙම තිබ්බනම් මේ පොහොර ගේනවා. මොකද ලංකාවට නැව් වෙනවා, පොහොර එනවා, මේක වෙනත් බඩු වර්ග එනවා. ඒතර දැන් මේ පොහොර ගේන වැඩේ ප්‍රමාද වුණේ. අපි ඒකයි කියන්නේ දැන් මෙතුමා කියන කාරණේට අපිට පිළිගන්න වෙනවා නැමෙතුමා කියනවා නම් සති දෙකකින් දෙනවා කියලා අපි ඒක බාර ගමු. පැහැදිලි අපි එතුමාට නිසානේ මේ කියලා මං කියන්නේ. නෑ හරි. දැන් කාරණාව වෙලාව වැඩිපුර දෙනවා නම් තව එක බාධා කිරීමක් ඔව් අනිවාර්යයෙන්ම මම එතුමාට වෙලාව දෙන්න දුන්නා. අනිවාර්යයෙන්ම මන්ත්‍රීවත්තුමේ මේ අපිත් සහයෝගය දෙන්න ඕන ඔබතුමාට. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේක වහන් ඉන්නේ. මේ ආනයනය අඩු කරනවා කියපුවා මේ සියලු දේවල් අඩු කරලා තියෙනවා යම් කාල සීමාවකට.
ඒක විදේශ විනිමය නතර කර ගැනීමේ යම් වැඩසටහනක් වෙන්න පුළුවන් රජේ. හැබැයි ඒකත් මේක එක කොටසක්. දැන් සමහර දේවල් තියෙනවා අවුරුද්දකින් සල්ලි ගෙවන්න ඉල්ලන දේවල් තියෙනවා. දැම්ම සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ ලංකාවේ සල්ලි පාවිච්චි කරන්න. අවුරුද්දකින් සල්ලි ගෙවන්න කැමති වෙච්ච ආයතන තියෙනවා. දැන් පොහොරවලටත් යම්කිසි වැඩපිළිවෙලක් ඒගොල්ලෝ යොදන්න කැමති වුණාට ඒකට අවසරය දීලා නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් කෘෂිකර්මය හරහාම තමයි ඒක කරන්නේ. රත්නපුරේනේ. මේ කුඩා තේවතුල තියෙනද පොහොර? කුඩා තේවතුලටත් පොහොර නැහැ. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. අපි ප්‍රශ්නේ යට කරන්න හදුවොත් ඒක ඒගොල්ලන්ට අසාධාරණයි. ඒකේ පොහොර ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය පොහොර තියෙනවා. ඒ කියන්නේ පොහොර ප්‍රමාණය මදි තියෙනවා. ඒ කියන්නේ ගෙන්න ප්‍රමාණය මදි ප්‍රශ්නයක් තිබ්බා. ඒක අපි මේ ලබන සති දෙක ඇතුළත හැමතෙම විසඳනකොට මොකද අර එකක් අපේ රටේ වගා කරපු ප්‍රමාණය පහුගිය දවස්වල වැඩිම වගා කරා එකක්. ඒක ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි. හැබැයි ගේන්න බැරි වෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. එකක් පොහොර සමාගමේ මුදල් ප්‍රශ්නයක් තිබුණා. ඒ මුදල් ප්‍රශ්නේ දැන් විසඳනවා. එක කොටසක් විසඳනවා, ඊට ටික විසඳනවා. දැන් අපේ ඇමතුමා ඒ කියන්නේ පොහොර එතුමාගේ යටතේ මේ මොහන් ඇමතුමා යටතේ තියෙන්නේ. ඒ එතුමා ඒ ගැන හොයලා බලලා දැන් ඒ අවශ්‍ය කරන කටයුතු කරලා තියෙනවා. රටේ අපි දන්නවා වගා කරනකොට පොහොර ඕන. පොහොර නැත්නම් මේ වැඩේ කරන්න බෑ. අපි කොහොමද කිව්ව වැඩක් නැහැනේ. පාර්ලිමේන්තු විවාදයේදී මම ඔක ඉදිරිපත් දෙවි මොහන් මන්තුව මට නැගිටලා එයා ගැහුවා නෑ මේ බොරුවක් කියන්නේ මේ පොහොර තියෙනවා මේ බොරුවක් කියන්නේ කියලා කිව්වා. එතුමා දැන් කියනවා සතියකින් විසඳනවා කියලා. මම ඒක තමයි කිව්වේ දැන් ඔතන ඔය පරස්පරේ තියාගන්න නැත්තම් අපි යෝජනා කරනවා තවත් හොඳයි ඇත්ත කතාව කියලා වැඩේ කරන්න ගියාත් එතකොට වැඩේ හරියට කරනවා. කතාව තමයි අපි කියාගෙන අවේතුමට අවසන් කරන්න. ඔව්. ඉතින් අපේ මේ එක පැත්තකින් දැන් අපි පොර කතාව දැන් විසඳන්න සති දෙකක කාර්යයක් ඇතුළත විසඳෙනවා. ඊට අමතරව දැන් අපි අපේ නව රජයේ වැඩපිළිවෙල හැටියට දේශීය නිෂ්පාදකයා නගා සිටවන්න සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඉතින් ඒකෙදි අපේ විපක්ෂයේ සහෝදර മന്ത്രിතුමන්ලා කියන ආකාරයට යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්නලා දෙන එකත් හොඳ විපක්ෂයක් හැටියට හොඳ කාර්යභාරයක් ඉෂ්ට වෙන්නේ. ඒ වගේම දැන් අපේ ජානක වක්කුමර අපේ ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ බැලුවත් දේශීය නිෂ්පාදන නගා සිටවන දේශීය ගොවියා ශක්තිමත් කරන වැඩසටහන. ඉතින් විශේෂයෙන්ම අපි බලපුවාම ගිය වකවානුව තුළ දේශීය නිෂ්පාදකයා පල්ලට වැටුණා උපරිමම. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ අතිකර ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ රජය හරහා දේශීය නිෂ්පාදකයා ශක්තිමත් කරන නගා සිටවන වැඩපිළිවෙලකට යන්න. ඒ තුල විදේශ විනිමය උපයන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න. ඉතින් ඒ වැඩසටහනේ අපි දකින දේ තමයි දැන් මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ බැලුවොත් රබර් තේ හා අපනයන භෝග මත කෑගල්ලේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලැබෙනවා. කිය වකවානුව තුල බැලුවොත් තේ වලින් අර අනිත් රබර් හා අපනයන භෝග වලින් ලැබෙන ආදායම ඊටාම පහළ මට්ටමක තිබුණේ. දැන් අපේ ජානක වක්කුමර ගරු අමාත්‍යතුමා කිව්වා ගම්බිරිස් කෙලින්ම අපනයනය කරන තැනට නොගිහින් ගම්බිරිස් පියවර ගානක් ඉස්සරහට ගිහින් අපනයනය දක්වා ගෙනියන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒක ගොවියට ලැබෙන ලොකු වාසියක්. ඒ වාසි ප්‍රයෝජන අරගනිමින් ජනතාව නගා සිටවන වැඩසටහනක් තුළ සක්‍රීය ගමනක් යනකොට යම් යම් තීරණ ගැනීමේදී යම් පීඩාවක් ඇති වෙනවා නම් වහාම ඒ පීඩාවන් අවම කරන්න වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කරන්නත් විශේෂ අධීක්ෂණ වැඩසටහනකුත් යනවා. ඒ අතර අපි දකින කාරණාව දැන් ගිය වකවානුව තුළ කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක ගමේ විවිධ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන වලට ජනතාව පෙළඹුණා. ඒ පෙළඹීම තුළ අද අපි දකිනවා අපේ රටෙන් එළවලු ඇතුළු අනිකුත් මේ අපනයනය සඳහා විශාල වෙළඳ පොලක් අද නිර්මාණය වෙලා තියෙනවා මේ අවස්ථාව. මේ වෙනකොට. ඉතින් ඒ තුල අපි නොහිතන විදේශ විනිමය ප්‍රමාණයක් රටට උපයා ගන්න අද අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම අපි දකින තව කාරණාවක් තමයි
දේශීය කර්මාන්තකරුවා ගිය වකවානුව තුළ ආනයන සීමාවන් ඔබ්බට ගිය නිසා කර්මාන්තකරුවා බිමටම වැටුණා. ඉතින් අද දේශීය කර්මාන්තකරුවා නගා සිටවන වැඩසටහන තුළ අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා යම් යම් අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය යම් යම් ඒ අවශ්‍ය උපකරණ වල අඩුපාඩු තියෙනවා කියලා. ඉතින් අපි දකිනවා දැන් චීනය වගේ රටවල් වලින් විවිධ දේවල් ගෙන්න ගන්නීමේදී ගිය වකවානුව තුළ යම් යම් බාධාවල් සිද්ධ වුණා. ඉතින් එවැනි පීඩාකාරී පරිසරයක් යම් දෙයකට නිර්මාණය වෙනවා නම් ඒක අපි ජාතික මට්ටමේ තීන්දුව ගන්න අවස්ථාවක අපේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට එහෙම ගම් මට්ටමේ බිම් මට්ටමට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා නම් ඒ කටයුතු නිවැරදි කරගන්නත් නිවැරදි කරමින් වඩාත් ඵලදායී විදියට ජනතාවට අවශ්‍ය සේවාවන් හා ආර්ථික දේශීය ආර්ථිකය නගා සිටවන්නත් තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදි අපි දකින කාරණාවක් තමයි දැන් 2018 වෙනකොට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3821ක් වගේ මට්ටමක තිබුණේ. හැබැයි 2014 2018 වකවානුව තුල. ඉතින් මේ වැඩිවීම බැලුවොත් 7%ක වගේ වැඩිවීමක් තමයි මේ වකවානුව තුල පෙන්වන්නේ. හැබැයි 2014 වන විට මේ වැඩිවීම මීට වඩා ශීඝ්‍ර වැඩිවීමක් හිටියට අපිට දකින්න පුළුවන්. 2005 වර්ෂයේ ඉඳන් 2014 දක්වා කාල සීමාව තුළ වැඩිවීමේ ප්‍රතිශතය 221ක වර්ධන වේගයක් පෙන්වලා තියෙනවා. ඒ වගේම අපි අවසන් කරමු. මේ ගිය වකවානුව තුළ ඒක පුද්ගල ආදායම ඉතා පහළ මට්ටමකට වැටීමත් මම හිතන්නේ අපේ ආර්ථිකයේ කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා. ඉතින් ඒක මම අර මුලිනුත් කිව්වේ යම් යම් තීරණ අද අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ප්‍රමුඛ වර්තමාන රජය වේගවත්ව අරගෙන වඩාත් ඵලදායී ආර්ථික සමාජමය සංවර්ධනයක් කරා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ගරු අමාත්‍යතුමා කිව්ව ආකාරයට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් හැටියට මම ජීවන ප්‍රතිපත්තියක් හැටියට මත්පැන් මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. ඉතින් අපි අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඊටම ආදර්ශමත්ව කටයුතු කරා වගේම නව රජයේ ජාතික වැඩපිළිවෙල තුළ මත්පැන් මත්ද්‍රව්‍ය පිටු දකින මත්කුඩු සහ මුලින්ම අපේ මාතෘ භූමියෙන් තුරන් කරන වැඩසටහනක තමයි අද මේ වර්තමාන රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට වසන්ත සමරසිංහ මහත්මයා ඔබතුමන්ට අවස්ථාව දෙවනවාට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි මට හිතෙන්නේ කතා කරන්න තියෙන සංශෝධනය. මේ වෙනකොට හෙට දවස් සඳහා මට දෙන්න සූදානම් වෙමින් තියෙන්නේ. වගන්ති හැටියට ගත්තොත් අවස්ථා 39ක සංශෝධනයක් එන්නේ ටිකක්. දිග එකක් වගන්ති ගණනාවක් සංශෝධනය කරන්න සූදානම් තියෙන අපි ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහට. මට මේ මාතෘකාවේ ජානක වක්කූරු මන්ත්‍රීතුමත් මංජුල මන්ත්‍රීතුමත් දෙන්නම මේ තුමත් කතා කරපු කාරණා එක මට ගන්න තියෙන්නේ දැන්. අපි රටක් ගොඩනගන්න ඕනේ රට මූල දිහා තියෙන තත්ත්වයන් දිහා තේරුම් අරගෙන තමයි. දැන් අපි දේශීය කර්මාන්ත නගා සිටවන්න, දේශීය නිෂ්පාදන නගා සිටවන්න තීරණය කරන එක හොඳයි. ඒ තීරණය ගන්නකොට අපි දැන් ඉන්න තැන පිළිබඳව අමතක කළා අපිට තීරණ ගන්න බෑ. එතකොට එහෙම අපි තීරණ ගන්න ගියොත් එහෙම රටක් හැටියට අපි වැටෙනවා. නවතින්නේ. දැනුත් අපි රටක් හැටියට මුහුණ දෙලා තියෙන අර්බුද ඇතුලේ තියෙනවා. දැන් මේ ලබන මාසේ ඔක්තෝබර් මාසේ වෙනකොට ඩොලර් මිලියන 1500ක බැඳුම් කරයක් අපි නිදහස් කරන්න ඕන. ස්වෛරී බැඳුම් කරයක් තියෙනවා ඔක්තෝබර් මාස කාලේ. ඒක ඩොලර් මිලියන 1500ක් ඕනේ මේක නිදහස් කරන්න. නැත්නම් අපි ඩොලර් මිලියන 1500ක තව බැඳුම් කරයක් ගන්නවා. ඒක ලෝකේ රටවල් ආර්ථිකමය ලෙස යම් ප්‍රමාණයක දුර්වලලා තියෙන වෙලාවක අපිට මොකද්ද කරන්න තියෙන ක්‍රියාව? එතකොට තමයි අන්න ජනතාවට ප්‍රශ්නයක් එනවා දැන්. මෙතුමන්ලා MCC එක අස්සම් කරන්නේ නැහැ කියලා නේ. MCC එකේ ඩොලර් මිලියන 480 ගන්න දෙයක්.
එතකොට කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්නෙම නැහැ කිව්වා. අවසානයේ මේ ආණ්ඩුව යටතේ ඡන්දර දවසක් තියදී තමයි ආණ්ඩුවේම වෘත්තීය සමිති සහ සියලු වෘත්තීය සමිති එකතු වෙලා කරපු වැඩවලදී අවසන් කරනකොට අගමැතිතුමා වාචික පොරොන්දුවක් දෙනවා විකුණන්නේ නැහැ කියලා. කියන්නේ නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා දෙන්නේ නැත්නම් ඇයි වැඩ පටන් ගන්න නැත්තේ? දැන් මම කියන්නේ දේශීය නිෂ්පාදන පිළිබඳ අපි කතාව වක්මුරු මන්ත්‍රීතුමා කියපු ඇමතුමා කියපු හරියි. අපි දේශීය නිෂ්පාදන වල කරනවා. එතකොට සමහර ඒවා තියෙනවා කාලයක් යනවා. සමහර ඒවා අපිට හදන්න වෙයි. සමහර ඒවා අපිට කියන්නේ අපි ටිකක් යනකම් අපි දෙපැත්තටම යන්න වෙනවා. අපිට ඌමනා ප්‍රමාණයක් ගේන ගමන් අනිත් පැත්ත වැඩි කරන්න උදව් කරන්න. දැන් අපි කොළඹ වරායේ තියෙන නැගෙනහිර ජැටිය අවුරුදු 5ක්. යහපාලන කියලා ආපු මේ රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව මේක පටන් ගන්න නැතුව දෙන්නමනේ හැදුවේ. මේක බලහත්කාරයෙන් නවත්තන් හිටියේ හම්බන්තොට වරායේ දුන්නා වගේ මේකත් දෙන්න තමයි හැදුවේ. ඒතර සේවකයෝ වෘත්තීය සමිතිය මේකට මොකද මේක හදලා තියෙන්නේ. දැන් මේකට ගෙනලා ක්‍රේන් ටික දාපු ගමන් ඔපරේෂන් එක පටන් ගන්න. ලංකාවට වරායක් නැති වෙනවා නැගෙනහිර ජැටිය දුන්නොත්. අද මේ 100 කිව්වා කියලා ඔබතුමාලා ලියලා තියාගන්න. ඒ හේතුව තමයි අපේ රටට එන නැව්. දැන් ලෝකයේ තියෙන නැව් සමාගම්. අපේ රටට ආව නැව් සමාගම් 35ක් විතර මීට කලින්. දැන් එන්නේ මේ නාවික කටයුතු කරන නැව් සමාගම් 7ක විතර තමයි කන්ටේනර්ස් අරන් එන්නේ. ඒවා තමයි ලොකු සමාගම්. ඒතකොට ඒවා ඉන්නේ ලොකු නැව්. ටැංකි 3-4000 තියෙන නැව් වෙන්නේ අර කන්ටේනර්. ඒතකොට මේවා ටර්මිනල් එකට දාන්නකොට අපේ රටේ තියෙන ජය බහලුම් පර්යන්තය. ඒ කියන්නේ අපිට වරාය අධිකාරියක් තියෙන JCT එක. මේකේ ගැඹුර තියෙන මීටර් 12යි. ඒතකොට අපිට ලොකු නැව් ගන්න බෑ. නිසා ලොකු නැව් මීටර් 16ක් ගැඹුර තියෙන ලොකු නැව් ගේන්න පුළුවන් තැනක් තමයි ECT එහෙම නැත්නම් නැගෙනහිර පර්යන්තය. නැගෙනහිර පර්යන්තය තියෙන තැන මීටර් 18ක් ගැඹුර නැව් ගේන්න පුළුවන්. හැබැයි දැන් මේක පටන් ගන්න නැතුව යන්නේ ඇයි? මේ සල්ලි කඳක් මේක. මොකද මේ කොළඹ වරායේ අනිත් පැත්ත CICT එක චීනට දීපේ. මේගොල්ලෝ ෆෝකාස්ට් කරේ 2016 තමයි මේ නැගෙනහිර ජැටිය පටන් ගන්න කියලා අපිත් එක්ක එකඟතාවයක් තිබුණා. මොකද එතකම් පටන් ගන්න එපා කියලා ඒගොල්ලෝ ඉල්ලලා තිබුණා. ඒගොල්ලන්ගේ ෆුල් කැපැසිටි දුවනකම්. ඒගොල්ලෝ 14 වෙනකොට ෆුල් කැපැසිටි කිව්වා. අවුරුදු 2කට කලින් ඒගොල්ලෝ කිව්වා පටන් ගන්න ඕන නම් දැන්. හැබැයි අපි නැගෙනහිර ජැටිය පටන් ගන්න ක්‍රියාමාර්ග නැහැ. ඒ වෙනුවට ඉන්දියාවත් එකතු කරගත්ත ලංකාවේ සමාගමකුත් එකතු කරගත්ත දීමේ ක්‍රියාවලියටම තමයි දැන් යන්නේ. ඒතකොට අර මෙතුමන්ලා කියන දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන වගේම අපේ දේශීය සේවාවක් මේක. වරාය. මේ විශාල ලාභ ලබන තැනක් මේක. මට හිතෙන්නේ සාමාන්‍ය ගත්තොත් එහෙම ඩොලර් මිලියන 120ක විතර වාර්ෂික මෙහෙයුමක් කරන්න පුළුවන් තැනක් මේක. ඒ කියන්නේ නැගෙනහිර ජැටිය විතරක්. මොකද අපේ රටේ තියෙන පෞද්ගලික වරායක් තියෙන SAGT එක තියෙනවා, CICT එක තියෙනවා, අපේ JCT එක තියෙනවා. තව වෙස්ට් එක අපි හදලා නැහැ. මේ දාලා තියෙන්නේ දැන් දිය කඩනෙත් දාලා තියෙන්නේ මේකේ ටර්මිනල් එක ගැහුවනම් අපිට වෙස්ට් එකක් තියෙනවා. බටහිර පර්යන්තයක්. මට දැනෙන්නේ ඔබතුමාලා කිව්වට දැන් නැගෙනහිර පර්යන්තේ පටන් නොගැනීම හරහා ආණ්ඩුව නැගෙනහිර පර්යන්ත ඉන්දියාවත් එක්ක තියෙන සුහදකම වෙනුවෙන් ඉන්දියාවට දෙන ගමන් බටහිර පර්යන්තයේ චීනෙත් එක්ක යන ඩීල් එකකට යනවා වගේ එකක් දැනෙනවා. දැන් ඒ සඳහා වෙච්ච සාකච්ඡා යනවා. එතකොට නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීම වෙනුවෙන් චීනය එකඟ කර ගැනීම සඳහා බටහිර පර්යන්තයක් චීනට දෙන්න නම් හදන්නේ. දේශීය කර්මාන්ත පැත්තෙන් හිතුවාම අපි මේ පොඩි අර බතික් එකක් හදලා හරි එහෙම නැත්නම් මේ මැටි කර්මාන්තයක් හදලා නෙමෙයි. මේ තමයි ලෝකේ සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තාම ලොකුවට සල්ලි ඕන තැන. ඒතරේ ලොකුවට සල්ලි ඕන තැනක් අපිට තියෙනවා දැන්. දැන් තියෙන්නේ ඩොලර් මිලියන 400ක් විතර යන්නේ මේ ක්‍රේන් ටික ගෙනලා ආයි කරන්නේ. මේව ඉල්ලන ඕන කෙනෙක් දෙනවා මේ. ඇයි? ඒගොල්ලෝ දන්නවා නාවික සේවාවේදී මේක ගැන ලොකු එකක් නෙමෙයි. මුහුදු නෑ හැමෝටම. හැමෝටම පර්යන්ත නෑ. ඉතින් පර්යන්තේ අපි කරගන්න නැතුව අපි මේ පොඩි කර්මාන්ත ගොඩාක් වෙනින් මහන්සි වෙන වගේ වක්මුරන්තුමා බුදුමලාගේ අමාත්‍ය මණ්ඩලය රැස් වෙන වෙලාවක හරි මම කියන්නේ මේ කටයුත්ත ප්‍රමාද නොකර අපි අවුරුදු 5ක් තිස්සේ ප්‍රමාද කරලා තියෙනවා කිරීම හරහා ඔය ඔබතුමන්ලා ගන්න උත්සාහයට තවත් සල්ලි හොයන්න පුළුවන්. තවත් සල්ලි යොදවන්න පුළුවන්. තවත් දේශීය නිෂ්පාදන නගා සිටවන්න තවත් දේවල් කරන්න පුළුවන්. ඒක පේන්නේ අපිට. අපි මේ මතු කරන්නේ. දැන් ආණ්ඩුව ආනයන අඩු කරලා නේද වාහන ගේන එක නවත්තලා මෝටර් සයිකල් ගේන එක නවත්තලා විද්‍යුත් උපකරණ ගේන එක නවත්තලා දුරකථන පවා ගේන එක සීමා කරලා රයිට් පිට රටට ඩොලර් එන එක නවත්තන්න මේව කරන්න වෙයි. මොකද අපි ඉන්න තැන හොඳ නැහැ. හොඳම තැනක නෙමෙයි ඉන්නේ. එතකොට ඒ ආස්සේ ඇවිල්ලා සල්ලි එන්න තියෙන තැනක් ඇයි අපි පටන් ගන්න නැත්තේ? අපි කුරුදු ටික තලලා යවන එක හොඳයි තමයි. හැබැයි කුරුදු අවුරුද්දක් තලලා යවුවට මං කියන්නේ වරායෙන් අපි
එක මාසෙක හොයන සල්ලි හොයන්න බෑ. ඒ තරමට මේක ලොකු තැනක්. ඒක හැමෝම ඇහ ගහනවා මේකට. අපි සේවකයෝ හැටියට මං කියන්නේ මේක අතහැරියොත් කොළඹ වරායට දිය කඩන ටිකයි නැව් ඇදගෙන එන්නයි ලයිට් එක බලන එක විතරයි ඉතුරු වෙන්නේ. අර එහෙම නැත්නම් මේ පැසෙන්ජර් ක්‍රූස් ගේන්න වෙනවා අපිට කොළඹ වරාය දුවන්න. JCT එක දුවන්න. ඒ නිසා දේශීය කර්මාන්ත නගා සිටවනවා, දේශීය කර්මාන්ත වලට අත දෙනවා, දේශීය කර්මාන්තය ශක්තිමත් කරනවා කියලා කියන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ඇතුළට මේ නිකන් අපිට අපේ කටයුත්තක් හැටියට අපේම දෙයක් ශක්තිමත්ව සල්ලි හොයන්න පුළුවන්, ඩොලර් හොයන්න පුළුවන් තැන. ඩොලර් හොයන්න මෙතනින් ආයි මොකුත් නැහැ. ඩොලර් හොයන්න පුළුවන් තැනක් තියෙදි අපි ඒක වෙනුවෙන් ගන්න වෙහෙස. ඒකට ගැහිල්ල ප්‍රමාණවත් නැහැ. ඒක නිසා තමයි අපි මතු කරන්නේ අර දේශීය කර්මාන්ත කියනවා වගේම මේ රට ඇතුලේ තියෙන ආందోලනාත්මක ප්‍රශ්න ඇති වෙච්ච තැන් සහ ඒ වගේම මේවා කර්මාන්ත හැටියට ගත්තහම ශක්තිමත් අපිට සල්ලි හොයන්න පුළුවන් තැන් ඒවා ශක්තිමත් කරන්න ඒ වෙනුවෙන් මුදල් වෙන් කරන්න ඒ වෙනුවෙන් ණය අරගෙන හරි ඒ ගන්න ණය මුදලත් කිසි ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන්. මොකද එහෙම අපිට යන්න පුළුවන්. මේක ඒකට යන්නේ නැතුව ඒකට යන එකට ඒක ප්‍රමාද කරමින් යන එක ඇතුලේ තමයි අපි මේ ප්‍රශ්නේ මතු කරන්නේ. අර ඔබතුමාලා කිව්වට එකක් කරන ක්‍රියාවලිය හරහා අපිට දැනෙනවා ඒකම නෙමෙයි මේ කරන්න යන්නේ කියලා. ඒ නිසා තමයි අපි මතු කරේ විවේචන ඉදිරිපත් කරනවට වඩා මෙන්න මේ අපේ රට මුහුණ දීලා තියෙන තත්ත්වය, මුදල් අර්බුදයකට මුහුණ දීලා තියෙන තත්ත්වය, ඩොලර් අර්බුදයකට මුහුණ දීලා තියෙන තත්ත්වයෙන් මගහරවා ගැනීම සඳහා විශේෂයෙන් විදේශවල ඉන්න රැකියාව නැති වෙච්ච මිනිස්සුන්ගේ සල්ලි එන්නේ නැහැ දැන්. ලංකාවෙත් ලක්ෂ 5කට ආසන්න පිරිසක රස්සා නැතිලා තියෙන ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම ASCII අපිට මේ ලොකු තැනක් හදලා තව 4-500කට රස්සා දෙන්න පුළුවන්. අඩුම ගානේ 7-800කට රස්සා දෙන්න පුළුවන් නැගෙනහිර යටිය. පටන් ගන්න. ඒ ටික නැත්තම් කොළඹ වරායේ ඉන්න සේවකයන් කොටසක් දාලා මේක දුවන්න පුළුවන්. එහෙම දුවන්න පුළුවන් තැනක් පටන් ගන්න ප්‍රමාද වීමත් බරපතල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන ගමන් අපි කියන්නේ මතු කරන්නේ අර 20 වෙනි සංශෝධනයේ හෙට වෙනකොට සාකච්ඡාව පටන් ගන්න. ඒ ASCII නැගෙනහිරත් ඉන්දියාවට යයිද කියන ප්‍රශ්නේ අපි මතු කරමු. අපි තවදුරටත් කතා බහ කරමු ඊළඟ වටේදී අප කැලමල දේශපාලනයේ කතාව සුලිය දෙවන වටේ නිමාවට පත් කරන්නේ චානක වක්කුඹුර අමාත්‍යතුමනි විශේෂයෙන්ම කරුණු කාරණාවන් රසක් මේ පාර්ශවය තුළින් මතු වුණා. ඒ අතර විශේෂයි වසන්ත සමරසිංහ මහත්මයා මතු කරපු කාරණාව අපි මුදල් රටෙන් එළියට යන එක නතර කර ගන්නවා වගේම රට ඇතුළට මුදල් ගේන ක්‍රමයක උත්සාහ ගන්න ඕන කියන කාරණාව පිළිබඳ කිසියම් ආකාරයක අදහසක් තියෙනවද? අපි එතනින් ආරම්භ කරමු තුන්වෙනි වටේ. අපේ ජනාධිපතිතුමාගේ මෙන්න මේ වැඩේ සටහන තමයි අපි කරන්නේ. රට හදන සෞභාග්‍යමත් දැක්ම. මේක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ජනාධිපතිතුමා දෙවෙනි වතාවට මේ ප්‍රකාශයෙන් තමයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙනවා මේ රටේ කරන වැඩ කොටස. මේක පිටින් එතුමා කිසි වැඩක් කරන්නේ නැහැ. ඒක නිසා අපි රටේ ජනතාවට කියනවා මේ වරාය ප්‍රශ්නේ. අපි වසන්ත සමරසිංහ මන්තුමා කිව්වා මේ පහුගිය අවුරුදු 5ේම මේක මොකුත් නොකර මේක දෙන්න කොහොම පිඹුරුපත් වෙනදලා සියල්ලම කරලා තිබුණා. ඒක තමයි මේ ප්‍රශ්නේ පැන නැගුණේ. ඉතින් ඒකට ජනාධිපතිතුමත් අගමැතිතුමත් මැදිහත් වෙලා මේක නතර කරගෙන තියෙනවා. දැන් හම්බන්තොට වරාය දෙන්න යනකොට අපි කොහොම මේක දෙන්න එපා කියලා. අපි ගියාම අපිට කඳුළු ගෑස් නෙමෙයි ගල් වලින් ගාලා මාත් එක්ක ගියා හාමුදුරුවන්ටත් ජැහුවා. අපේ කට්ටිය හිරගෙවල් වල läග්ගා. ඒකට මේ රටේ මේවා විකුණනට අපි විරුද්ධයි. නිසා අපි මොනම රටකටවත් දෙනවට කිසි දෙයකට විරුද්ධයි. ඉතින් අපි මේ රට දියුණු කරන්න හදන්නේ මේ දේශීය දේ අගය කරනවා කියන්නේ වෙන රටකට දීලා නෙමෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ කර්මාන්ත දැන් හම්බන්තොට වරාය ආශ්‍රිත මේ කර්මාන්තපුරේ ආරම්භ කරන්න ඕනේ. ඒක ආරම්භ කරේ නැත්නම් අපේ ඒ වරායෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න බෑ. මත්තල ගුවන්තොටුපොළ වහලා තිබ්බ දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි බලනවා මත්තල ගුවන්තොටුපොළින් කරන්න පුළුවන් උපරිමේ කරන්න. අපි ළඟදී මත්තලින් යවුවා එළවලු පළතුරු රට යවුවා. එහා බලාපොරොත්තු වෙනවා මේ ගුවන්තොටුපොළයි වරායයි මේ සියල්ලම සම්බන්ධ කරන රටේ දියුණුවට මේවා මේ යහපත් සඳහා ගන්න. ඒ නිසා අපේ ආණ්ඩුව මොනම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ අපේ රටේ සම්පත් විකුණන්න. අපි බලාපොරොත්තු වෙන්නේ මේවා දියුණු කරලා රටට තව සම්පත් ලබා ගන්න. ඉතින් ජනාධිපතිතුමා පිටරටින් ගේන ඒව නතර කරන්න මේ රටේ කරන්න පුළුවන් දේ. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේ. දැන් අපේ රටේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට වඩා අපි වගා කරන්න ඕනේ. එහෙම නැතුනොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ වවන්න පුළුවන් සෑම තැනම වගා කරන්න. දැන් මගේ අමාත්‍යංශේ මම දැන්
අලුතෙන් පත් වෙලා මාසයක්වත් නැහැ. මම මේ කාලේ බැලුවා අපේ රටේ අවශ්‍යතාවය මොනවාද කියලා. මේ අවස්ථාවට වඩා වගා කරුත් තමයි පිටරට යවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ආයෙ රටින් ගේන්න වෙනවා. හැබැයි රටින් ගේන වර්ගයක් තියෙයි. දැන් මේ කොච්චර තිබුණත් ගේන જાතිත් තියෙනවා. ඉතින් අපි හදන්නේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා පිටරට යවන්න. ඒක නිසා දැන් සීනි අපේ රටේ ගිය පාරක් වෙච්ච එකක් තමයි කියන්නේ. අපේ අනුරාධපුරේ බඩේරොංග ගොවිය මුණ දෙන අර්බුදේ. දැන් ඔන්න බඩේරොංග හදනවා. දැන් මේ මහා කන්නේ හේන් වල සම්පූර්ණ බඩේරොංග හදනවා. බඩේරොංග කපන්න බඩේරොංග කඩලා ඇටනේ වුමනාවෙන් විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනයට සහ ත්‍රිපෝෂ වලට බඩේරොංග ගන්න. බඩේරොංගේ අස්වැන්න ඉන්න මාසෙක විතර කලින් ලංකාවේ ගබඩාවලට ගෙන පුරවනවා. අන්න ඕක තමයි එක පැත්තකින් අර ඔබතුමා කියන කාලේ නවතින්න ඕන. එහෙම නොවුනොත් එහෙම ඔබතුමාලා කොච්චර අපි බඩේරොංග හැදුවත් වැඩක් නෑ. ආපහු බඩේරොංග ගොවියට වෙන්නේ ආයෙත් සූරා කැමරට ලක් වෙන්න නෑ. දැන් මන්තුමා අපි මම කොටස මට තමයි ජනාධිපතිතුමා දුන්නේ. මම ලංකාවම ඉන්න දිසාපතිවරුයි මේ සම්බන්ධව අධ්‍යක්ෂකවරුයි පළාත් කුසකර්ම අධ්‍යක්ෂතුමාලයි ලේකම්ලයි ගෙනවා. ගෙනලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරා. මම ජාතික කමිටුවක් පත් කරා. හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන ජාතික කමිටුවක් පත් කරා. ඒ කමිටුව දැන් ආයේ 4 වෙනිදා රැස් වෙනවා. මොකද මම ඒගොල්ලන්ට සහතිකයක් අපි දෙනවා. දැන් මේ ගොවියට අපි කියනවා හෙක්ටයාර් 1,10,000ක් වගා කරන්න අපේ රටේ වගා කරලා තිබුණේ සාමාන්‍ය බැලුව හෙක්ටයාර් 80,000ක්. හෙක්ටයාර් 1,10,000ක් වගා කරොත් අපේ අවස්ථාවේ සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. දැන් හෙක්ටයාර් 1,10,000 වගා කරන්න අපි ඉඩම් අමාත්‍යාංශ එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඉඩම් ප්‍රමාණයත් හොයලා දුන්නා. දැන් අපි හදන්නේ මේක වගා කරලා අපේ රට ස්වයං පෝෂිත කරන්න බඩේරු වගාව. ඒකෝ දැන් ඒකෙදි මේ සේනා ධර්මයේ ප්‍රශ්නේ අපි හිතුවේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා නැහැ. දැන් මම බැලුවා මේකට රක්ෂණයක් දෙන්න ඕනේ. මොකද ඒ බයක් තියෙනවා. අමතක සමාවෙන්න මේ එතනටම යන තවත් පුංචි අතුරු කාරණාවක් මම මතක දැන් සේනානාදාලම්බුවා පිළිබඳව ආයෙ වතාවක් පහුගිය කාලේ කතාවක් ආව නේද? ඔව්. අපි බැලුවාම ඒක සාමාන්‍ය 5% විතර තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් එකවර ගොඩක් වගා කරගත්තාම මේ උපදේශකවරු සියල්ලම කියන්නේ ඒකට මුණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ ගොවියගේ ප්‍රශ්නයක් කරන බයක් තියෙනවනේ. ඒ බය නිසා ගොවියම රක්ෂණයක් කරන වැඩ පිළිවෙල මම කුසල රක්ෂණ මණ්ඩලයට කිව්වා අපි රක්ෂණය කරන්න ඒ අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ පොහොර ටික එයාට දෙන්න ඕනේ. හැබැයි ඔබතුමාට කියනවා මේ වගා අපි අපේ ප්‍රමාණය අපි වගා ගන්න පස්සේ අපි අපව ගේන්නේ නැහැ. දැන් බලවන් ත්‍රිපෝෂ වලට මෙට්‍රික් ටන් 30000ක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රමාණයත් මේ පහුගිය දවස්වල නැහැ. ඉතින් අපේ රටේ සහල් ටික තමයි මේ සත්ව ආහාර සඳහා දුන්නේ. දැන් ඒක නතර කරන්න තමයි හදන්නේ. මම දැන් බලනවා අපේ හිස්සිඩන් දැන් තියෙන හැම එකෙම මේක වගා කරන්න. අපි ඒගොල්ලන්ට උදව් කරන්න. ඊකට අලුත් බීජ දෙන්න ඕනේ. දැන් ගොඩක් දෙනෙක් කියන තමයි මේ ගේන බීජ ගණන් කිලෝ 10ක් දැම්මම කිලෝ 1 විතර තමයි පැලවෙන්නේ. ඒ කියන්නේ හරියන්නේ කියලා. ඉතින් මම දැන් කිව්වා ඒ ප්‍රශ්න තියෙන අපි ඔක්කොම විසඳලා දෙන්න ඕනේ. ඒ වෙනතු අපි වගා කරන්න කියලා මේ හෙක්ටයාර් 1,10,000ක් වගා කරා කියනවා අස්වැන්න ගන්නකොට පිටරටින් ගේන්න වෙනවා. මම ඔක්කොම ඉලක්කම් වලින් වැඩක් නැහැ. මහ පොළොවේ මේක පැලවෙන්න ඕනේ. බඩේරුක මේ රටේ හෙක්ටයාර් 1,10,000ක පැලව කරන්න ඕනේ. ඒ වෙනතු අපිට ඇවිල්ලා වාර්තා දීලා මෙච්චර කරා කියලා වැඩක් නැහැ. මම ඒක පසු විපරමක් කරනවා. ඒ ගිහින් බලලා හොයලා බලලා අපි ඒක කටයුතු කරනවා. ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ඒ ප්‍රමාණය වුණා රටින් ගේන්න ඕනේ නැහැ. ඒ නිසා ගොවියට අපි ඒ අයගේ අස්වැන්න විකුණ ගන්න. ඒ අවශ්‍ය කරන වැඩ පිළිවෙල තියෙන්න ඕනේ. දැන් මේ දවස්වල නම් ගණන් වැඩි. ගණන් වැඩි වෙච්ච ගමන්ම බිත්තරත් වැඩිනවා, කුකුල් මසුත් වැඩිනවා, ඔක්කොම වැඩිනවා. මොකද වැඩි ගන්නට අරන්නේ මේ සත්ව ආහාර වලට දෙන්නේ. ඒ නිසා ඒකේ යම්කිසි පාලන මිලක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා මම මේ කටයුතු සඳහා මැදිහත් වෙලා කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ අඩුම ගානේ සැරෙන් දැන් මේකට පුංචි කාලේ යන්නේ බඩේරු වගාව සඳහා මේ විශාල ප්‍රමාණය වගා කරනත් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයනුත් ගෙනලා ඇහුවා. ඉතින් හැමෝගෙම මේ ප්‍රශ්න අහලා ප්‍රශ්න විසඳන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා කියන්නේ ප්‍රශ්න විසඳන්න. විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න. මම මේ ප්‍රශ්න විසඳනවා. දැන් මට අතිගරු ජනාධිපතිතුමා හෙට උදේ 11ට මගේ අමාත්‍යාංශ තියෙන ප්‍රශ්න කතා කරන වෙලාවක් දීලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා එහෙමයි. අපි වෙලාවක් දීලා තියෙනවා. නිලද මුදල් අමාත්‍යාංශ ලේකම් ජනාධිපතිතුමාගේ ලේකම්තුමා මේ ඔක්කොම ගහලා එතුමා අපි ප්‍රශ්න කිව්වන් ඒවල ප්‍රශ්න විසඳනවා. ඒ නිසා අපේ දැක්ම මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේ නිෂ්පාදනය කරන්න. මේ වවන එක විතරක් නෙමෙයි. කඩදාසි කර්මාන්තශාලා දැන් ආරම්භ කළා බලනවා ඒ දේ. ඒ නිසා ඔබ දන්නවා අපේ ඇඹිලිපිටියේ කඩදාසි කර්මාන්තශාලා වැහුවේ
සත ගානකට අඩුවෙන් පිටරටින් කඩදාසි ගේන්න පුළුවන් කියලා තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. මේකට සත මට මතක නැහැ හරියට සත ගාන මම කියන්න දන්නේ සත ගානක්. ඒ සත ගානක් අඩුවෙන් මේ රටේ කඩදාසි ඒ රටින් ගේන එක ලාභයි කියලා කඩදාසි කර්මාන්තශාල වල 3000කට රස්සායන තුන අක්කර 500ක් 600ක් තියෙන ඉඩම එක එක මිනිහා අල්ලගත්තා. දැන් තියෙන යකඩ ගොඩක්. යකඩ ගොඩක් කැලි කැලි වල කියලා. දැන් අපි බලනවා ඒකත් කර්මාන්තශාල බවට පත් කරන්න. ඒ නිසා අපි මන්තුමාටත් කියනවා අපේ රටේ අපි බලන්නේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේ නිෂ්පාදනය කරන හැම දෙයක්ම තහංචි දාලා අපේ රටේ ඩොලර් පිටරට යන්න දෙන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට අපහසුතාවයටපත් වෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ රටට ගේන්න ඕනේ ඒවා ගේනවා රටින්. ඔක්කොම අපිට නවත්තන්න බෑනේ. රටට ගේන්න ඕනේ ඒවා ගේනවා. හැබැයි අපි බලන්නේ පුළුවන් තරම් උපරිමයක් රට තුළ නිෂ්පාදනය කරන්න. සුති ඔබතුමන්ට විශේෂයෙන්ම අර කලින් වටේදී මතුණු කාරණාවට පිළිතුරු දෙමින් එතුමන් කියපු ප්‍රධාන කාරණාවක් තමයි නැගෙනහිර පරයන්තය පිළිබඳ කතා කරද්දී නැගෙනහිර ජැටිය පිළිබඳව කතා බහ කරද්දී ඒක විශේෂයෙන් ඔබතුමන් නියෝජනය කරපු යහපාලන රජය විසින් ගත් වැරදි තීන්දුවක් කියන කාරණාව. ඔව් එතනදී මම කියන්න කැමතියි දැන් මෙතුමන්ලම කියපු කතාව තමයි මෙතුමන්ලා ඒ වෙලාවේදී කිව්වා මේ මෙතුමන්ලාගේ മന്ത്രിතුමන්ලා මම වේදිකාවේ සම්පූර්ණ කතා කරේ ගැන කතා කරේ කිව්වේ මෙච්චර සම්පතක් ඇයි මේ පිටරට දෙන්නේ මේක අපි ලංකාවේ කරන්න ඕන වැඩක්. දැන් මෙතුමා කරපු යෝජනාව මෙතුමන්ලා ඒ කාලේ දිගින් දිගටම වේදිකාවේ කිව්වා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මම දන්නවා ඔබතුමන්ලා එතනදී ඔබතුමන්ලා අමාත්‍යවරු මන්ත්‍රීතුමන්ලා හැටියට උතන්දී අසරණයි මේක ඉන්දියාවට දෙන්න තමයි යන්නේ. මේක ඇත්ත කතාව ඒක. දැන් ඉදිරි කාලය තුල ඔබතුමන්ලාට දැන් අද මෙතනදී ඔබතුමාට වචනයක් දෙන්න බැරුවේ මොකද දුන්නාට පස්සේ ඔබතුමත් අර රත්නපුරෙන් ආපු හොඳම දේශපාලන කෙනෙක් හැටියට ඉදිරියේදී මහජනතාවට මුණ දෙන්න බැරුව. අපි දන්නවා මොකද අභ්‍යන්තරයේ කාරණාව ඇතුළේ තියෙන වෙනත් කතාවක්. දැන් මන්ත්‍රීවරුන් නැමතුවරුන් හැටියට ඒකට සම්බන්ධ වෙන වෙනත් ඊට වඩා බලවත් පාර්ශ්වයක්. ඔව් ඉතින් බලවත් කණ්ඩායමක් ඉන්නවනේ. දැන් මෙතුමාට සහයෝගය දෙන බලවත් කණ්ඩායම ඉන්නවා. ඒ ආණ්ඩුවේ වැඩ පිළිවෙලට බලවත් කණ්ඩායම ඉන්නවනේ. ඉතින් ජනාධිපතිතුමා ප්‍රමුඛ ආගමතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න කැබිනට් මණ්ඩලයේ ඉන්නවනේ. ඒ කණ්ඩායම මේ වැඩ කොටස මේක කරන්න යන්නේ. එතකොට මෙතුමන්ලට මොනවා කරත් මේක නතර කරන්න බෑ. එතකොට මේ වැරද්ද ඒ කාලේ වුණා කියන්නකෝ ඒ වැරද්ද. ගියාන්නේ යහපාලන ආණ්ඩුව වුණා කියන්නකෝ. ඒතර මෙතුමන්ලා වේදිකාවේ පුන කිව්වනේ ඒක අපි නිවැරදි කරනවා. ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක අපේ ජාතික සම්පතක් අපි කරන්න ඕන කියලා. මම හිතනවා ඒක කරන්න බැරුව ගියොත් අන්න එතනදී අර පොරොන්දුවක් නෑ මං කියන්නේ එහෙමයි. මම කියන්නේ දැන් කරනවා කියලා කෙරුවොත් අන්න පොරොන්දුවක් ගන්නද MCC කිසුමත් ඒකමනේ. මේ දෙකම ඒකයි. මේ දෙකටම අන්න පොරොන්දුව කරන එක තනක් වෙනවා. ඒතකොට මං කිව්ව එක තව අපිට කල් මදිනේ මේ ගැන කතා කරන්න. රාජ්‍ය දේවල් ගැන කතා කරන්න තාම කල් මදි. ශ්‍රී ලංකාරණාව තමයි දැන් මේ බැලන්ස් කියන එක. දැන් ඔන්න රටට ගේන බඩු ආනයනය කරන බඩු ටික ඔන්න නතර කරනවා. මේක පැත්ත. අනිත් පැත්තෙන් දේශීය කර්මාන්ත නගා සිටවන්න දේශීය භෝග දියුණු කරන්න මේ වැඩසටහන මේ පැත්තෙන් යනවා. දැන් මේ වැඩ ටික කරද්දී දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට MC බඩුවක් ගන්න බැරුව ගියාම එකපාර ඒ පුද්ගලයාගේ ඌමනාව එකපාර එන හිටිනවා එක තැනක. එතකොට එතන නතර වෙද්දී ඒ පුද්ගලයා රට ගැන හිතන දේ නිවැරදි කරගන්න වෙනවා. මොකද නිවැරදි කරගත්තේ නැත්නම් එයා බලාපොරොත්තු වෙලා එන්නේ නැහැ මෙතන එකක් හදලා ආපහු දෙනකන් කියලා. මොකද ඒ කාලය තුල MC කැපවීමක් කරන්න. ඉතින් මේ ටික බැලන්ස් කරගන්න එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මං කියන්නේ මේක බැලන්ස් කරන එකේ වැරද්දක් තියෙනවා කියලා අපිට පේනවා. අපි හැබැයි මේ වැරද්ද විවේචනය කරන්න හදන්නේ නැහැ මේ වෙලාවේ. මොකද විවේචනය කරන එක වැරදි කියලා මං හිතනවා. මොකද කාල සීමාව මදි මේක එහෙම කරා. මම කියන්නේ ඔබතුමන්ලට කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි එකපාර මේ ආනයන ටික නතර කරලා ඔබතුමන්ලා මේ දේශීය කතාවක් වෙන්නවට මේකේ අභ්‍යන්තරේ තියෙන වෙන කතාවක්. අභ්‍යන්තරේ තියෙන්නේ මෙතුමා කියපු කතාව මේ විදේශ විනිමය ටික අවශ්‍ය වෙනවා. ඉදිරි කාලය තුල සංචිත ටික අපිට අවශ්‍ය වෙනවා. ඉදිරි කාලය තුල මේ රටේ ණය ටික ගෙවන්න, මේ බෙදුම් කර නිදහස් කරන්න මේ වැඩ ටිකට සල්ලි ටික ඕන වෙනවා. මේ සල්ලි ටික ඕන වෙන නිසා ඔබතුමන්ලා දැන් මේක පෙන්නලා නම් මේ ආනයනය කරන එක නතර කරලා තියෙන්නේ වෙන දෙයකට. හැබැයි පෙන්නනවා නම් දේශීය කර්මාන්ත දියුණු කරන්නයි දේශීය භෝගවගා දියුණු කරලා රට දියුණු කරන වැඩසටහනටයි මේක නතර කරලා තියෙන්නේ කියන එක කියලා නම් මෙතන වැරද්දක් තියෙනවා. ඇමතුමා සහ මන්ත්‍රීතුමා ඒ ගැන කියන්න ඕන. මොකද හේතුව එහෙම වුණොත් මේක අපිට හරියට කරන්න බෑ.
පැහැදිලිව අවංකව රටට කියන්න ඕන අපි රයිට් අපිට ණය ගෙවන්න තියෙන අපිට ප්‍රශ්න තියෙන ඒ නිසා අපි දැන් මේ වෙලාවේ මේ කරන්නේ ඔන්න පොඩ්ඩක් ඕගොල්ලෝ ඉවසගෙන ඉන්න අපි සියලු දෙනාම ඉවසගෙන ඉමු ඊට පස්සේ අපි දෙවෙනි අංකය හැටියට නිෂ්පාදනය අපි පටන් අරන් ඒ වැට්ටි ගියා මොකද ඔබතුමාගේ අමාත්‍යාංශයට සල්ලි දෙන්න බැරි නෑ බාධා කිරීමක් නෙමෙයි දැන් ගම්බිරිස් ගොවියට ප්‍රශ්න තිබුණේ වියට්නාමෙන් ගෙනාව ගම්බිරිස් ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ගම්බිරිස් ගෑලා දේශීය වශයෙන් මේත් වික්කා ඒක ගම්බිරිස් ගොවියගේ ගම්බිරිස් විකුණ ගන්න බැරි වුණා අපි කරපු වැඩේ ගම්බිරිස් කියන එක නතර කරා නතර කරේ නැත්නම් ඔබතුමා දන්නවද මේ රටට ඔබතුමා කියන එක 10000ක් ගහලා තියෙනවා නෑ මම කියන්නේ ලංකාවේ නිෂ්පාදනය 22000යි මම කියන්න ගියේ ඕක නෙවෙයි ඔබතුමා කියන කතාව හරි ඔබතුමා කියන කතාවේ යම් තැන්වල සාධාරණ තැනක් තියෙනවා කරන කාරණේ තව පැත්තක් මම පෙන්නන්නම් දැන් කහ නවත්තලා තින්නේ කහ නැත්නම් අපේ දේශීය කහ ගොවිය කහ වවල තිබුණා. හරි. කහ වවල තියෙනකොට රටින් ගෙනව ඕනටත් වඩා නෑ ඒ උදා කියන කාරණේ තියෙන අපේ ගොවිය වවපු නිසා ගේනව එක නැවැත්තුවා නම් දැන් කහ වෙල්ද බලේ මිල මේ රුපියල් 3500 යන්න බෑ නෑ. ප්‍රශ්නයක් තියෙනවා. ඉන්නේ මං එහෙම යන්න බෑ. නෑ අපේ රටේ කහ වවල තිබුණා. ඊට පස්සේ කහ ඉන්දියාවෙන් අඩුවට කහ ගේන්න පුළුවන්. ඔව්. කහ ගෙනාපු ගමන් කහ ගොවිය කහ වවණකින් ඈත් වුණා. පළවෙනි නේ ඔබතුමා කියන ප්‍රශ්නේ හරිනේ දැන් අර කඩදාසි කර්මාන්ත ශාලාව ගැන මම මේ මතු කරන්නේ නැත්තේ මේ දැන් ඔබතුමා මෙතුමා ප්‍රශ්න කරන කාර්ය මෙතුමාලගේ ප්‍රශ්නයක් තියෙනවා තමයි. දැන් ප්‍රශ්නේ කහ රුපියල් 3000ට කන්න වෙලානේ මිනිස්සුන්ට. එහෙනම් කහ කණ එක මිනිස්සුන්ට ඒක අඩු කරලා දීලා ඊට පස්සේ ගොවියට කියනවා අපි ලබන මාස 6ක් කහ ගේනවා. මාස 6න් පස්සේ කහ වවනවා ගේන එක නවත්තනවා. ඔයගොල්ලෝ දැන් කහ වවන්න. දැන් කහ ගේන එක නවත්තපුවාම තව මාස 6ක් 3000ට කහ කන්න වෙනවා. ඔව්. නෑ මං කහ කණ එකට කහ කහ නෑ ඔබතුමා තව මොනවද තියෙනවද දැන් මෙහෙමයි දැන් මේ කියන කතාව තමයි නෑ මේ කියන කතාව තමයි මේ එකතු කරන්න යන්නේ දැන් මේ ඔබතුමා කියන සමහර භෝග වර්ග සම්බන්ධයෙන් ඔබතුමා කියන එක හරි ඒක ගිය පාර වැරද්දක් වුණා ඒක ඔබතුමාලා නිවැරදි කරලා තියෙනවා අද නිවැරදි කරලා යනවා හරි මං කියන්නේ මේ සමූහයක් ඇටියට මේ වැඩ ටික මේ එක දෙයක් නෙමෙයි නතර කරලා තියෙන්නේ දැන් කියන්නකෝ දැන් කණ්ඩ ගියාම පරිප්පු ටිකයි සාඩින් ටිකයි අනිත් බාන්න ටික කන තමුන්ට පරිභෝජනයට අවශ්‍ය කරන දේවල් දැන් කන්න නැහැනේ. දැන් ඇත්තට ඒවා ලොකු ගාණක්නේ. ඒ ලොකු ගාණන් වලට ගන්න ගියාම මිනිස්සු කන එක අඩු කරනවානේ. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය බඩු සමහරව නැති වුණාම දැන් කහ කියන්නකෝ. කහ මිනිස්සු කන්නේ නැහැනේ දැන්. කහ කන එක කහ කන්න ගියොත් ඔක්කොම දේවල් විකුණන්න වෙනවනේ. එතකොට සිද්ධ වෙන කාරණාව මොකක්ද? මම කියන්නේ ඒකයි. මෙතන කොහොමද මෙන්න මේක බැලන්ස් කරගන්නේ? මේක හරි ප්‍රශ්නයක්. ඔබතුමාලා හිතුවට මේ ආණ්ඩුව දැන් පටන් අරගෙන වැඩි කාලයක් යන්නේ නැති නිසා ජනතාව බලාගෙන ඉන්නවා මේ එහෙම දෙයක් නොවේ කියලා. හැබැයි එහෙම දෙයක් වුණොත් දිගින් දිගටම ලොකු ප්‍රශ්නයක් මතුවේ. දැන් සමහරලාට ඔබතුමාලා හිතා ඔබතුමාලාට මේ ආදරෙට කියනවා කියලා නෑ. අපි මේ ජනතාවට ආදරෙට කියන්නේ. දැන් මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ජනතාවත් දැනගන්න එක කාරණාවක් තියෙනවා. 3-2 බලයක් ලබා දුන්නාම ජනතාව දැනගන්න ඕන ඔබතුමාලා කරන හොඳ දේවල් වල පොළොරක උස්සගන්න ජනතාව දැනගන්න වගේම ඔබතුමාලා කරන වැරදි සියල්ලම වගකීම ඒ ජනතාව ගත යුතු වෙනවා ඉදිරි කාලය තුල. මොකද එතෙන්ට යන්න එපා කියන එකයි අපි යෝජනා කරන්නේ. නැතු ඔබතුමාලාට දැම්ම මේ ඒවට මේවට ගහනවා නෙමෙයි. යෝජනා කරන්නේ එතෙන් යන්න එපා. අපිට පේනවා එතෙන්ට යන්නේ. ඒක කඩම් වැටුනොත් ඔබතුමාගේ අමාත්‍යාංශයට හෙට සල්ලි නැතු වෙනවා. සල්ලි නැතුව ගියාම ඔබතුමාන් ගන්න ওই උත්සාහය සම්පූර්ණයෙන්ම කඩම් වැටෙනවා. ඊළඟට ඔබතුමාගේ කාර්ය මණ්ඩලය, ඔබතුමාලාගේ වටේ ඉන්න ඔබතුමාට සහයෝග දෙන කණ්ඩායම කඩා වැටෙනවා. ඊළඟට ඔබතුමා වගා කරන්න ගන්න ගොවියෝ ටික සම්පූර්ණ කඩා වැටෙනවා. ඊට පස්සේ රටක තියෙන මිනිසුන්ගේ හැඟීම් ටික සම්පූර්ණ රට ගැන තියෙන විශ්වාසය කඩම් වැටුණාට පස්සේ ඒක නැවත හදන්න බෑ. මොකද කාලයක් තිස්සේ අපේ රටේ එක වෙලාවල එක ආණ්ඩු විසින් එක විදිහට රටේ මිනිසුන්ගේ නිර්මාණ ටික කඩාවට්ටලා තියෙනවා. ඒ කඩාවට්ටපු ඒවල වැරද්ද අපි සියලු දෙනාම දැන් භුක්ති විඳිනවා. ඒක ඔබතුමාලත් කරන්න එපා කියන එක තමයි ඉල්ලා සිටින පොත ඔබතුමාලට වැඩි බලයක් දීලා තියෙනවා. මෑත කාලයේදී වැඩිම බලය දීලා තියෙන ඔබතුමාලට. සුදේ ඔබතුමන්ට සුදත් පංචිත මන්ත්‍රීතුමනි අපි මේ අවසානයේ එක ඉදිරියට යන්නට පුළුවන් ඔබතුමන්ට. ඇත්තටම අපේ හෙක්ටර් අප්‍රහාමි ගරු මන්ත්‍රීතුමා අපේ නව රජයේ සෞභාග්‍ය දැක්ම රට හදන වැඩපිළිවෙලත් එක්ක ක්‍රියාත්මක කරන කාරණා සම්බන්ධව පෙන්වලා දෙනවා. මෙන්න මේ කාරණා අනාගතයේ මතුවේ කියන කාරණේ. ඇත්තටම දැන් යම් කිසි ආනයනික භාණ්ඩ සඳහා යම් සීමාවල් පනවලා තිබුණාට සහ මුලින්ම යම් දේවල් තියෙනවා. එතුමා කියන නවත්තලා නැහැ. යම් දේවල් තියෙනවා ඒවට ඉඩකඩ
දීලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි දකින්නේ දැන් අපි මේ රජයේ වැඩපිළිවෙල දිහා අපි අසුභවාදීව හා බිල්ලෙක් මවන ස්වභාවයෙන් තොරව මේක ප්‍රායෝගිකව පළදරන තැනට ගේන්න දැඩි උත්සාහයක් අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ දරනවා. ඒ වගේම විශේෂයෙන් අපි දකින කාරණයක් මෙතෙක් ඉතිහාසයේ කිසිම රජයක නොතිබුණු ආකාරයේ අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා. හේතුව රාජ්‍ය අමාත්‍යවරුන්ට ගිය වකවානුවේ අපි දැක්ක විෂයකුත් නැහැ. ඒ වගේම වැය ශීර්ෂයකුත් නැහැ. අද ඊටාම තාක්ෂණික වටිනාකමක් තියෙන ආකාරයට ඒ විෂයන් බෙදලා ඒ වැය ශීර්ෂය යටතේ කටයුතු කරන්න අවස්ථාව මණ්ඩල මන්ත්‍රීතුමා 19 මිලි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇමති මණ්ඩලෙ 30කට සීමා වෙලානේ. නෑ ඒක හරි. ඒ 30කට සීමා වුණාට පස්සේ මොකද 2014 වෙනකන් හිටපු ඇමති මණ්ඩල 107 දෙනෙක් හිටියා. 107 දෙනා කැබිනට් එක අතිවිශාල එකක්. එතකොට ඒක සීමා වෙච්ච එකට උත්තරයක් හැටියට තමයි රාජ්‍ය ඇමති මණ්ඩලය 40ක් කරලා ඒ අයටත් ආයතන ටිකක් දුන්නා. මොකද කැබිනට් එක වැඩි කරන්න බෑ. අපේ ගරු මන්ත්‍රීතුමා අසුභවාදීව හිතන්න අවශ්‍ය නැහැ. දැන් ගිය කාලේ රාජ්‍ය ඇමතිවරු හිටියා. ගිය කාලේ රාජ්‍ය ඇමතිවරු හිටියා. ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයයි අතර ගැටුමක් නිර්මාණය වෙලා තිබුණා. කැබිනට් සමානයි. දැන් ගරු මන්ත්‍රීතුමා ගිය කාලේත් රාජ්‍ය ඇමතිවරු හිටියා. 30 නෙමෙයි දැන් 70යි. දැන් ඔබතුමන්ලා ඒක දිහාත් අසුභවාදී දකින්නේ. අපි දකින්නේ මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට පැහැදිලි විෂයපතයක් දීලා වැය ශීර්ෂයක් වෙන් කරලා කැබිනට් මණ්ඩලයේ වාඩි වෙන්න විතරයි අවස්ථාව අපේ ගරු අමාත්‍යතුමනි අවස්ථාව නැත්තේ. ඉතින් ඒ අරුණාම අනිත් සියලු කාරණා තුල සක්‍රියව වැඩ කරන්න පුළුවන් ඒ තරුණ අපේ අමාත්‍ය මණ්ඩලයෙන් රටට ඵලදායී වැඩ කොටසක් කරන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරලා තියෙනවා. දැන් මගේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ කනකහිරත් රාජ්‍ය අමාත්‍යතුමන්ට දීලා තියෙනවා මේ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ තේහා ඒ ආශ්‍රිත කාර්යභාරයන් විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ තුල එතුමට අවස්ථාව තියෙනවා අපේ දිස්ත්‍රික්කයේත් අපේ රට පුරාම තියෙනවා තේ කර්මාන්ත ශාලා ගාණක් අඩපණ වෙලා. ඒ සියල්ල සක්‍රිය කරන්න අවස්ථාවකුත් අද ලැබිලා තියෙනවා. ඒ වගේම අපි දකින ප්‍රධානම කාරණේ තමයි දැන් මේ තාක්ෂණික ක්‍රමවේදය තුළ අපි දැක්ක පාර්ලිමේන්තුවේ බතික් කැමති, මැටි කැමති විවිධ මතවාද. හැබැයි මැටි කර්මාන්තයේ බැලුවොත් අපේ රටේ ඊටාම ඉහළ මට්ටමට ගෙන යන්න පුළුවන් කර්මාන්තයක්. ඒ වගේම අපනයන වෙළඳපොළ තුල විදේශ විනිමය ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් කර්මාන්තයක් මැටි කර්මාන්තය. ඉතින් ඒ වගේ කර්මාන්ත ගණනාවක් ශක්තිමත් කරන දේශීය කර්මාන්තකරුවා නගා සිටවීමෙන් ආර්ථිකය පනපෝන වැඩපිළිවෙලක් තමයි මේ සෞභාග්‍ය දැක්ම තුළ බලාපොරොත්තු වෙන්නේ. යෝජනා කරේ දැන් ඔබතුමාලා ඔය කියන කාරණේ වගේම දැන් අපිට මැටි කර්මාන්තයෙන් මැටි වලින් භාණ්ඩ හදලා අපනයන වෙළඳපොළ අල්ලලා සල්ලි ගේනවට කලින් නැගෙනහිර ජැටිය පටන් ගත්තොත් මැටි කර්මාන්ත දසදහසක් මන්ත්‍රීතුමා නැගෙනහිර ජැටිය පටන් ගන්න නැහැ කියලා කොහෙවත් කියලා නැහැනේ. කොහොම ඉක්මනින් පටන් ගන්න වැඩපිළිවෙලක ඉන්නේ. නෑ ජනාධිපතිතුමා දැන් කරන්න හදන්නේ ළඟදිම කියනවා ඔබතුමාලට වැඩපිළිවෙල. නැගෙනහිර ජැටිය ආරම්භ මේ පටන් ගන්න වැඩපිළිවෙල බොහොම ළඟ කියනවා. දැන් අගමැතිතුමාට ලිඛිතව දෙන්න බැරි වුණානේ මේක 2021 වර්ෂයේ මේ නියත වශයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ අපේ ගරු අගමැතිතුමා දෙන්න රජය මේක පටන් ගන්නවා කියලා. අගමැතිතුමා ලිඛිතව දෙන්නේ නැහැ. ඒ ඡන්ද වේලේනේ. ඒ ඡන්ද වේලේ. දැන් නියත වශයෙන්ම අගමැතිතුමා දෙනවා හෙට අනිද්දාට මුදල් අමාත්‍යවරයා හැටියට ප්‍රකාශයක් කරනවා මේ සම්බන්ධයෙන්. නෑ. ඔව්. ඡන්ද වෙලාවද නැද්ද කියන එක අදාළ නෑනේ. එතකොට ඔහු රටේ අගමැති මේ බාරකාර රජය අගමැතිවරයාට. ඉතින් බාරකාර රජය අගමැතිවරයා හැටියට ඔහුට දෙන්න පුළුවන්. මොකද්ද බැරි ප්‍රශ්නේ? අගමැතිතුමා කියපු දේ පිළිගත්ත අය නෑ ලිඛිතව දෙන්න කිව්වම බෑ කිව්වා. වෘත්තීය සමිතිය හිටියා. හරි ගරු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ නෑ ඔබතුමාලා හදනවා කියන එක හරි. ඉන්දියාව හදනවා ඇති. ඉන්දියාව හදන්නේ ලංකාවේ නෑ. දැන් ඔබතුමා දන්නවනේ පැහැදිලිවම ලෝකේ දැන් චීනේ රජයේ ආධාරයන් ඇතුව තමයි හම්බන්තොට වරාය හැදුවේ. හැබැයි මේ රටේ එවැනි දෙවන්ත මේ සංවර්ධන ව්‍යාපෘති හැම දෙයකටම කොහේ හරි රජයක ආධාරයක් අවශ්‍ය වෙනවා. අන්න එතෙන්ට ආව හරියට දැන්. නෑ පැහැදිලිව ඒක තව රටක් එනවා කියන්නේ. නෑ රටක් එන්නේ පැහැදිලිව. ඒ ණය ආධාරයක් ගන්න. ණය ආධාරයක් ගන්න. එහෙම නැතුව රටක් මෙහෙ එන්නේ නෑ.
දැන් අපි හදලා ඉවරයිනේ. නෑ. ජැටිය හදලා දැන් තියෙන ක්‍රේන් ටික හයි කරන්න විතරයි. ඒකට අවශ්‍ය මේ මූල්‍ය මේ ණය ආධාරයක් අරගන්න කටයුතු කරනවා. පැහැදිලිව ඒක ක්‍රියාත්මක කරනවා කියන එක තරුණ മന്ത്രിවරු හැටියට නවක മന്ത്രിවරු හැටියට අපිට ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි වගකීමෙන් කියනවා මේ මාධ්‍ය ඉදිරියේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් මුදල් අමාත්‍යවරු හැටියට මේ කාර්යයට අවශ්‍ය වැඩපිළිවෙල 2021 වර්ෂයේ මුල් භාගයේදී ක්‍රියාත්මක කරනවා. ඒක අපිට විශ්වාසයි. ඒක මන්ත්‍රීතුමාගේ කරේ තිබ්බ ඇමතුමා කිව්වේ නෑ ඒකට හරියට උත්තරේ. උත්තරේ. හරි පැහැදිලි. මම කරදර ගන්න එපා. අලුත් මන්ත්‍රී කෙනෙක් බාධා කරනවා. නෑ ඒක පැහැදිලිව කතා කරන්න දෙන්නෙම නෑ. දැන් අපේ මේ ගරු මන්ත්‍රීතුමනි දැන් මම දැක්ක කාරණාව තමයි අපේ එක්තරම් ගරු මන්ත්‍රීතුමා බොහොම ලස්සනට ක්‍රමානුකූලව මේ ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවා මේ ආරම්භයේම අඩුපාඩු තියෙනවා කියන එක තමයි ඔබතුමා ජනතාවට මේ මාධ්‍ය ඉස්සරහා පෙන්වන්න උත්සාහ කරනවා. දැන් ඒ වගේම ඔබතුමා කියනවා මේ තවම විවේචනය කරන්න කාලෙකුත් නැහැ කියලා. ඇත්තටම විවේචනය කරන්න කාලෙකුත් නැහැ. මේ දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කේ කතාවක් කිව්වා. යම්කිසි කෙනෙක්ගේ යම් වැරදි ක්‍රියාවක් මේ රජයේ ක්‍රියාවක් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනුවෙන් රජයේ මැදිහත් වීම තුළ එවැනි වැරදි ක්‍රියාවන් ආපහු නොවෙන්න දැඩි තීන්දුව తీරන ගන්න අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කටයුතු කරනවා කියන සහතිකය දීලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි දකින දේ තමයි දැන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය විනය රට තුළ නිර්මාණය කරන්න අතිගරු ජනාධිපතිතුමා දැඩි කැපකිරීමක් කරනවා. ඉතින් ඒ විනය අත්‍යවශ්‍යයි ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම නාස්තිය දූෂණය අවම කරන්නත් මේ රජයේ දෙවන්ත වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙනවා මේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහනත් ඒ වගේම දැන් මීට අපි මේ මාතෘකාවට ආවේ 20 වෙනි සංශෝධනෙත් එක්ක. දැන් 20 වෙනි සංශෝධනය සම්බන්ධව ඔබතුමන්ලා මුලින් ප්‍රකාශ කරා 19 ඩෝසර් කරයිද කියලත් අපේ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරා. අපි දකින දේ තමයි අතිගරු ජනාධිපතිතුමා මේ සෞභාග්‍ය දැක්ම තුළ යහපත් දේ නිවැරදි දේ කවුරු ඉදිරිපත් කරලා තිබුණත් ඒ දේ බැහැර කිරීමකින් තොරව වඩාත් යහපත් දේ එකතු කරලා සක්‍රියව ක්‍රියාත්මක කරන වැඩසටහනට නායකත්වය දෙන නායකයෙක් බව අපි පැහැදිලිව රටට කිය යුතුයි. ස්තුතියි ඔබතුමන්ට සංසමසිංහ මැතිතුමනි. දැන් ඔබතුමන් මතු කරපු කාරණේ හිතවන්න කැමතියි පොඩ්ඩක් ඒ පිළිබඳව අහන්න. අනිත් කාරණා අතරතුරම දැන් නැගෙනහිර පර්යන්තය පිළිබඳ සිද්ධියේදී අගමැතිතුමන් ලිඛිත වරන්දුවක් දෙන්නේ නැහැ. එතන ඔබේ වෘත්තීය සමිතියක් තියෙනවා. ඒ වෘත්තීය සමිතිය අතිශය ප්‍රබලයි. ඇයි ඔබේ වෘත්තීය සමිතිය එතකොට සට නැතේ? නෑ අපි ඒකාබද්ධ සටනක් කරන්නේ. ඒකාබද්ධ සටනක් කරන වෘත්තීය සමිති 9ක් එකතු වෙලා. ඒකාබද්ධ සටනේ ක්‍රියාමාර්ග හැටියට අපි ඒකාබද්ධව ගන්න ක්‍රියාමාර්ග ඇතුළේ අපි බොහොම පැහැදිලිව සටන අවසන් කර තැනදී කියන අපි මේකට එකඟ නැහැ. මොකද ලිඛිතව දෙන්න බාධාවක් කොහෙවත් නැහැ. ඉතින් මෙතුමාලා මෙහෙම කිව්වත් මෙතුමාලාගේ වෘත්ති සමිති නායකයෝත් අපිත් එක්ක කිව්වේ ඉතින් මේ සටන අපිට ඉස්සරහට ආපහු කරන්න දෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඉතින් අපේ කට්ටිය කිව්වාම අපිට දැක්ටි නවත්තන්න තමයි කියලා. ඇත්ත ප්‍රශ්නේ එතන. මං කියන්නේ අපි කාලයටත් පොඩි ඉඩක් දෙමුකෝ. මෙතුමාලා මේ කියන විදියට නේද? කාලේ ඇති තරමට අපි අරගනිමින් තියෙන්නේ. ඇති තරමට ගෙනගෙන තියෙන්නේ. දැන් අර මට මතු කරන්න ඕනේ දැන් අපි ආණ්ඩුවක ඉන්නකොට ඒක නෑ කියනවා ආණ්ඩුවක ඉන්නකොට කරනවා වගේ දැන් නැගෙනහිර ජැටිය විකිණීමට අවශ්‍ය ඉන්දියාවට බද් වීමට අවශ්‍ය ගිවිසුමේ මූලික එකඟතාවය අත්සන් කරේ මෙතුමාලා. එතකොට අද මෙතුමා ඒක විකුණන්නේ නැහැ කියන එක හරි විපක්ෂ ඉඳන් අපි කියනවා තමයි. අද හරියට අර පුත්තලමේ රැම්සා මේ ටෙඩ්බිම් වගේ. ඉතින් මේකෙත් කලාප තුනක් තිබුණා. කලාප තුනෙන් එක කලාපයක් බ්ලොක් 2 කියන කලාපය පහුගිය ආණ්ඩුව කාලේ හිටපු ඒ පැත්තේ හිටපු ඇමතිරු අල්ලලා විකුණා. අක්කර 10ක් විතර අල්ලලා විකුණලක් තියෙනවා. මෙතුමත් දන්නවා සමහර ඒවා. මේ එතකොට නෑ මම මේ කිව්වේ දැන් මේ ප්‍රශ්න තියෙන්නේ ඒකයි අපි දැන් රටක් හැටියට නෙමෙයි මේවා අපි මේවා ඒ මොහොතේ දකින්න ඕනේවා තියෙනවනේ. ඒවා අල්ලලා හදලා විකුණපු කට්ටිය තියා. දැන් මෙතුමත් එක නැති වුණාට සමහර වෙන පැතිවල තමයි ඉන්නේ. හැබැයි ඒගොල්ලන් ගෝලියෝ දාලා අල්ලලා විකුණනවා. අද මේ ඩෝසර් කරන එකත් වැරදිද? මේ වගේ මෙතුමන්ලගේ පුත්‍රම දිස්ත්‍රික්ක ඇමතිවරයෙක් ඉන්නවා. තවත් අර හලාවත ප්ලාන්ටේෂන් එකේ ගෙදරක කොරෝනා කාලේ ඉඳන් ගෙදර ඉන්නේ. කොරෝනා කාලේ ඉඳන් ගෙදර ඉන්නේ. දැන් නෝනලා දරුවෝ ඔක්කොම දැන් වත්ත තමයි බලාගන්න. වත්තෙන් තමයි වියදම් යන්නේ. හලාවත ප්ලාන්ටේෂන් එකේ.
මේ දැන් අර විනයක් හදනවා කියලා කියවනේ ඔබතුමා. මං කියන්නේ දැන් උපදේශ ටිකක් එපැයි එහෙමනම්. ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු මෙයා රටේ රාජ්‍ය දේපලනේ. මොකෝ බිල් ගෙවනවා, ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනවා. ලයිට් බිල් විතර 15000ක් වෙනවා මාසෙකට. මම මේ කියන්නේ මේ තැන්වල වෘත්තීය සමිති තියෙනවා අපේ. මේ තැන්වල අපේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඇමතිවරු තවත් ඉන්නේ මේ පළුගස්සර වත්තේ. බංගලාවේ. නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අර ඒවා දැන් මං කියන්නේ ජනතාව දීපු ජනවරම රටේ සියලු දේවල් ඕඩෝස් කරන්න නෙමෙයි දුන්නේ. ඔබතුමාලා දැන් ජනාධිපතිතුමා විනයක් හදන්න උත්සාහ කරනවා කියලා කිව්වට මේ ඇමතිවරුගේ භාවිතාව ඇතුළේ ඒක පේන්න එපා. දැන් නිකන් කෙනෙක් මේ රම්සත් මේ වනජීවි කලාපයයි දිඩන්නේ මේ නිකන් ඩෝසර් කරන්න පුළුවන්ද කියලා. අවසානයේ අර මේ වංගෙඩියක් මිනි මරයි වගේ කේස් එකක් යන්නේ මට බේරෙන්නේ. ඒකට කමිටුව පච්චලා. නෑ කමිටු නෙමෙයි මේ කමිටු පත් කරනවා. අර කුරුණෑගල මේ කොහෙද රජුරුවන්ගේ බෝනක බාහු රජුරුවන්ගේ මං කියන්නේ කමිටු අපි පත් කරනවා. කමිටු වාර්තාවක් දුන්නා. මාචාර්යතුමා. වාර්තාවේ තියෙන මොකද්ද කරන්න ඕන කියලා අද වෙනකන් නෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකයිද රටක විනයක් හදනවා කියලා කියනකොට පෙනුමෙන්නේ අපි ඒක හදන්නේ. ඒකේ භාවිතාව ඇතුලේ උපදෙස් දීලා ඒ ක්‍රියාමාර්ග ගන්න එපා. 86 ජයර්ජයන්ද්‍ර මැතිතුමා කර්මාන්ත අමාත්‍යාංශයේ බදු දීපු ඉඩම්ද ඔය අක්කර බදු මේ මොකද්ද සමානයි මට විනාඩියක් දෙනවා. අක්කර 130ක්. මෙතුමට අසාධාරණ විනාඩියක් දෙක නෝත් කරන්න. මොකද ඒ 70 ගණන් වල කාසුන් එකට දීප එකක් ඒක හරි. ඒක බල. නමුත් ඊට පස්සේ ඔය පරිසර අධ්‍යයනයකින් පස්සේ තමයි 2001 රම්සත් බිමට දෙන්නේ. මම මේ කියන්නේ නැතුවේ 86 දුන්න ජයර්ජයන්ද්‍ර මහත්තයාගේ මේ ඉස්සෝ කම්පැනි එකට අක්කර 130ක්. දුන්නට පස්සේ 2001 නැවත මේක වනජීවි කලාපයක් නම් කරා. දැන් ඩෝසර් කරේ වනජීවි කලාප. ඒක දැන් කරෙත් ඒක ගිය අවුරුද්දේ අක්කර 10ක් අල්ලලා බ්ලොක් 2 එකෙන් අක්කර 10ක් අල්ලලා දුන්නේ. දැන් මේ බ්ලොක් 3 එකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ බ්ලොක් 3ක් තියෙනවා මේ කලාපේ. දැන් මේ කලාපේ තියෙන්නේ මේ මම අපේ එහෙයින් අපේ ප්‍රාදේශීය මන්ත්‍රී සහෝදරයෝ මුතුපන්ති කියන කලාපේ තමයි මේ ඔය දැන් ප්‍රශ්නේ තියෙන අර විල්පත්තු ඩෝසර් කරනවා. අපේ තමුත් එහෙම ස්ටේෂන් එකකින් ඉඳන් අල්ලගත්තා. ස්ටේෂන් මේ රටක නීතියක් කියන්නේ ඒක නෙමෙයි. දැන් රාජ්‍ය බලය ආවා කියලා මේ කොහෙවත් තියෙන කැලෑ කපන් තියෙන නගර සභාවේ නගරේ තියෙන ඉඩම් ටික අල්ලන්න දෙන්නේ. අර අනුරාධපුර නගරේ මැද තියෙන පිට්ටනියක් දැන් ඒක දෙන්න හදන පෞද්ගලික මේවයකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය බලය රටේ ජනතාව දුන්න බලය පාවිච්චි කරලා විනය නම් හදන්නේ ක්‍රමවේද හැදෙන්න ඕනේ. ඒක හරි. මට අර කියන්න ඕන තියෙන දැන් මේ ඔබතුමාලා මේ කියන්න උත්සාහ කරා දිගටම මේ අපි මේ දේශීය කර්මාන්ත කියලා. මැටි කර්මාන්ත, පිත්තල කර්මාන්ත ඕන කර්මාන්ත පුළුවන්. අපේ මේ කර්මාන්තර ජාතික ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රමාණය බලන්නකෝ. ප්‍රමාණය ගත්තාම කුරුඳුගම් මිරිස් වගේ ඒවා ගත්තාම හරිම පොඩි. අපේ රටේ මුළු අපනයන වලින් 70%කට සමාන මුදලක් පිටරට ඉන්න මිනිස්සු පඩි වලින් එවනවා. අපනයන වලින් 70%කට සමාන මුදලක්. අපනයන ඩොලර් බිලියන 11යි ඩොලර් බිලියන 7.5ක් යනවා පිටරට ඉන්න මිනිස්සු. එතකොට දැන් අපිට මේ අපේ අත් දෙකේ තියෙනවා මේ නැගෙනහිර ගැටිය. මේ තියෙන සල්ලි ආකාරයක්. හොඳ මේකට ඇහගාගෙන ඉන්නේ. අපේ ගමන් තියන්න ඕනේ පටන් ගන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් මන්ත්‍රීතුමා පටන් ගන්න ඕනේ කියලා තමයි අර උද්ඝෝෂණයක් කරේ. මිනිස්සු වැඩ වර්ජනයක් කරේ. දැන් ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියන්නේ ජනාධිපතිතුමා පත් කරේ මේ ඡන්දෙන් නෙමෙයිනේ. ජනාධිපතිතුමාට කියන්න තිබුණේ නැහැ. දෙන්නේ නැහැ. රයිට් පටන් ගන්න සැලැස්ම දෙනවා කම්සලේ නම් මට කියන්න තිබුණේ. වරායට කියන්න තිබුණේ කොහොමද දෙන්නේ ඕගොල්ලන්ගේ සැලැස්ම? දැන් අපේ ගරු මන්ත්‍රීතුමා ඒ වෙනකොට ඒකම ලෝකෙම නිර්මාණය වෙච්ච මේ COVID-19 ප්‍රශ්නෙත් එක්ක මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණානේ. ඒකට විසඳුමකුත් තුනේ නේ. අපි කිව්වට දැන් මේක රටේ තියෙන මුදලින් මේ වැඩේ කරන්න බෑනේ. යෝජනා කරන්නේ මන්ත්‍රීතුමා මුදල් පිළිබඳ ප්‍රශ්නෙට උත්තර හොයන්න මේ තමයි ආකරය. නෑ ඒක තමයි අපේ මන්ත්‍රීතුමා ඒකට අවශ්‍ය නෑ. සල්ලි මේ ආදායම හොයන්න පුළුවන්. නැව් වෙනවා ඕන තරම්. නැව් තියෙනවා පොලිමේ. මේ ලංකාව පිටිපස්සේ නැව් යන්නේ එහා පැත්තේ. අපේ ගරු මන්ත්‍රීතුමා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ගිය වකවානුව ගන්නකෝ. දැන් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සිද්ධ වෙලා දින කීයද ලෝකේ මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඔබතුමා මේ වැරද්දෙන් අල්ලන්න එපා. දැන් අපි ඔබතුමාත් අල්ලගෙන ඉන්නේ කොවිඩ් සම්බන්ධ ප්‍රශ්නේ
ඇති වෙලා කොවිඩ් වලට අපි මූණ දීලා දැන් අපි රටක් හැටියට ඉස්සරහට යනවනේ. නේ හරි දැන් යනවා. දැන් ඒකනේ මම කියන්නේ. දැන් අපේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අතීතය ගැන මේ කතා කරන්නේ. ආර්ථික අර්බුදයත් එක්ක අර ඒ සඳහා ආයෝජනය කරන්න මුදල් අපිට අර තුමා කියවනේ දැන් අපි ණය ගන්නවා කියලා. ඉතින් ණය හරි ණය ගන්න දැන් ණය ගෙවන්න. පැහැදිලි. ණය ගන්න කණ්ඩ. අපේ රටේ ආදායම වදී ණය පොලියයි වාරිකය ගෙවන්න. එහෙම ප්‍රශ්නයක් තිබුණා. නෑ දැනුත් තියෙනවා. ඒක ඔබතුමාලා නිසා නෙවෙයි මේ අවුරුදු 72ක් අපේ ඒක දිගට ආපු ප්‍රශ්නයක්. මේ විදිහ. අනිවාර්යයෙන්. එතකොට මේ වරාය පටන් ගන්නත් වරාය අධිකාරියෙන් සල්ලි හොයන්නත් බෑ. වරාය අධිකාරියත් ලාභයි අපේ. හැබැයි ඒ සල්ලිත් මදි. අපිට මුදලක් ගන්න වෙනවා. ලෝකේ සල්ලි දෙන සමාගම් තියෙනවා. ජයිකා එක ගියා. අර මොනෝ රේල්වේ එකේ ප්‍රොජෙක්ට් එක කරනවද නැද්ද කියලා ඇහුවා. 0.75 පොලියට ණය දුන්නේ. අපේ ගරු මන්ත්‍රීතුමා ඒක ලබන අවුරුද්දේ මුලම මේ ගැටියේ කාරණාව විසඳුම එනවා. මේ අලුත් මන්ත්‍රීවරු නිසා හොයලා බලන්නකෝ. 7.70 ඩොලර් 7.75 පොලියට දීපු ණය ව්‍යාපෘතිය අකුලන් ගියා. නැවත ඉන්ටර්නැෂනල් බිඩ් එකකට යනවා කියලා මේගොල්ලෝ කිව්වට පස්සේ ඔයගොල්ලන්ගේ ආණ්ඩුව කිව්වට පස්සේ ඒගොල්ලෝ ලියලා ඇහුවා මේක කරනවද නැද්ද කියලා උත්තර දුන්නේ නැත්නම් ජයිකා එක ගියා. ඔබතුමා අහලා බලන්න ඔබතුමාගේ කණ්ඩායමේ නැද්ද කියලා. ඔබතුමා අහලා බලන්න ගිහිල්ලා මේක මොකද උනේ කියලා. 7.75 එක වෙනකොට මොකද අපි දැන් ණයට ගන්න 106ට කමර්ෂල් රේට්ස් වලට. අපි කියන්නේ ඒක කරන්න එපා. දැන් මේ වරාය පටන් ගත්තා නම් මාස 4ක් යනකොට මේකේ ජෙනරේෂන් එක පටන් ගන්න පුළුවන් අපිට සල්ලි උපයන එක. මේ අපිට දැනුත් පුළුවන් ජය බහලුම් පර්යන්තයේ තියෙන ක්‍රේන් ටික අරන් ගිහිල්ලා ගැහුවා නම් අරකේ මෙහෙම පටන් ගන්න පුළුවන්. අපේ ගරු මන්ත්‍රීතුමා පොඩි කාලයක් අපි ඉවසමුකෝ. පැහැදිලිවම මේක සඵල වෙනවා. මංජු මන්ත්‍රීතුමා ඉවසන්න අපි අවසන් කරමු. නෙමෙයි. ඉවසන ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඔබතුමාලා ඉවසන්න කියනවා මාස 6ක් කහ වවන්න. දැන් කහ වලට බද්ද ගහනවා. කහ වවන කහාපනයන කරුවා කහවගා කරුවා දිල් ගන්නවන්නේ. හරි. අපි ගම්මිරිස් වලට බද්ද ගහනවා පිටරටින් ගෙන එක නවත්තලා අපේ ගම්මිරිස් ගොවියව දිල් ගන්නවන්නේ. අපි බඩේරංගුට එක හොඳයිනේ. අපි ඒක හොඳයිනේ. ඉතින් මේ බඩේරංගු වවන්න එපයි. කහ වවන්න එපයි. තව වගාකාර වරන්න පහ. ඒ වගේ වරාය හදලා තියෙන්නේ. ක්‍රේන් ටික ගෙනල්ලා හයි කරපු ගමන් සල්ලි එනවා. ඒක මේ කියන්නේ. එතකොට ඒ වැඩේ කරන්නේ නැතුව අපේ ගරු මන්ත්‍රීතුමා ඒක ක්‍රියාත්මක වෙනවා ළඟම. සමායන අපි අවසන් කරමු. අපි දාලා දුවන මුව පස්සේ යන්න ඕනේ. අපි අතේ කියන්නේ අපේ වර්තමාන රාජ්‍යය නේද? විඳ ගන්න තමයි අපි මේ ලෑස්තින අපි යෝජනා කරන්නේ ඒක. ඒකට ආණ්ඩුව පැත්තෙන් සැලසුමක් හැදෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒක පැහැදිලිව සැලසුම හදලා ඉවරයි ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඔබතුමා ඔය හදලා කියලා කිව්වට මම එතන කිව්වට වැඩක් නැහැ නේ මන්ත්‍රීතුමා. ඔබතුමා නාවක මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට කියන්න පුළුවන් වචන වල. සමායන අපි ආතුරු ප්‍රශ්න අවසන් කරමු මේවට. ප්‍රශ්නේ තියෙන්නේ හදන සැලසුම හැදුණා නම් වරාය අධිකාරිය දැනගන්න ඕනේ මෙන්න රයිට් වරාය සැලසුමක් දීලා තියෙනවා. ක්‍රේන් ටික එනවා මාස 3කින් මාස 4කින් පටන් ගන්න. එහෙම නැත්නම් මාස 4කින් පටන් ගන්න කලින් ජය බහලුම් පර්යන්තේ දෙනවා අපේ ක්‍රේන් ටික QC කියලා කියන ගැන්ටි ක්‍රේන් විශාල දොඹකර ටික ඒ ටික අරන් ගියා මෙහෙම පටන් ගත්තා. හරි සිම්පල්. හැබැයි එහෙම යනවා කියලා පේන්නේ නැහැ. ඔබතුමා කිව්වට වැඩ පිළිවෙලක් තියෙනවා කියලා මොකක්ද? ඔබතුමා වරායටම සම්බන්ධ ගරු මන්ත්‍රී සමකින්ද ඒක දිගින් දිගට ඒ විදිහට අපි මේ කියන්නේ සල්ලි ආකාරයක් තියෙන්නේ මංජුල මන්ත්‍රීතුමා. ඔබ මෙතුමා කිව්වනේ දැන් මෙතුමාගේ අමාත්‍යාංශයෙන් වෙන් කරන සල්ලි ගලන්න මාසක වරායන සල්ලි වලට අඩු භාගයක්වත් නැහැ. අපි තුන්වනට මෙසේ නිමාවට පත් කරනවා කැලමර දේශපාලනයේ කතාව සුළි අපි අවසන් වටේට ප්‍රවිෂ්ඨ වන්නේ අවසන් වටේ විනාඩි 2ක කාලයක් සෑම සභිකයෙකු උරුම ලැබෙනවා ඒ වගේම අතුරු ප්‍රශ්න නැගීම හෝ බාධා කිරීම තොරවයි ඒ වටේ ගමන් කරන්නේ අපි අවසන් සම්සිංහවත්තුමට ආරාධනා කරනවා අවසන් අපි විශේෂයෙන් මාසයක් ගෙවිච්ච වෙලාවේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දිහා බලංගෙන ජනතාවත් විපක්ෂය හැටියට අපි ආණ්ඩුව පැත්තෙන් ජනතාව දීපු ජනවරම පාවිච්චි කරලා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන රට අපේක්ෂාවන් ඉටු කරන තැනකට මේ රට ගෙනියන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. පාස් පිරිදා ප්‍රහාරයේ වැල්චූදිතයන්ට දඬුවම් දෙන එක, මහ බැංකු බැඳුම් කරවලුන්ට දඬුවම් දෙන එක, නැගෙනහිර ජැටිය ව්‍යාපාර කටයුතු පටන් ගන්න, ඔපරේෂන් එක පටන් ගන්න කටයුතු කරන එක, මේ අනවසර ලෙස පරිසරය විනාශ කරන පරිසර දූෂකයන්ට කැලෑ කපන, ගස් කපන මේ මහා රටේ සම්පත් විනාශ කරන මිනිස්සු නීතිය ක්‍රියාත්මක කරන එක දිහා තමයි මිනිස්සු බලන් ඉන්නේ. බිල්පත්තුව කපපු මිනිස්සු කොහෙන්ද හිරේ යන්නේ කියලා මිනිස්සු බලන් හිටියේ. ඒ වෙනුවට සිංහරාජය කපනවා බලන්න නෙමෙයි මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. එතකොට මේ තත්ත්වයක් එක්ක විශේෂයෙන් බඩු මිල සහනේ, තෙල් මිල සහනේ ඇතුළු ජනතාවට සහන දෙන්න 3න් 2ක් ඕනේ කියලානේ කිව්වේ. එක වෙලාවක බැසිල් රාජපක්ෂ මෙතුමාලගේ උපදේශකතුමා, පක්ෂ ලේකම්තුමා, එතුමාලා සම්විධායකතුමා කියන්නේ මේ අපිට 3න් 2ක් තිබ්බනම් මේ ඕන එකක් කරන්න පුළුවන් කියලා. දැන් දුන්න මිනිස්සු. ඒ නිසා දැන් මේ 3න් 2 පාවිච්චි කරලා මැජික් කරන්න නෙමෙයි. රට ඉස්සරහා ජනතාව මුල දෙයක් තියෙන ප්‍රශ්න ටික විසඳන්න අවශ්‍ය මැදිහත් වීම කරනකන් තමයි බලන් ඉන්නේ.
ඒ නිසා අපි නැවතත් මතු කරන්නේ 20 වෙනි සංශෝධනය කරගන්න වෙනවා. රටට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ 20 වෙනි සංශෝධනය ගේන්න පදනම හදලා විධායක ජනාධිපතිවරයා අහෝසි කරන්න ඕනේ කියන ඒ පදනමේ තමයි ඒ වෙලාවේ හිටියේ. 19 සම්මත කරේත් පාර්ලිමේන්තුව අතිබහුතරයකින් 210කට 15කට ආසන මන්ත්‍රීවරු ඡන්දෙ දුන්නා. ඒ නිසා ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවෙච්ච ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වගේම යම් අර්බුදයක් ඇති වෙලා තියෙනවා ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර. ඒකත් විසඳාගෙන යන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස එද්දී. ඒක රටට ගැළපෙන එකක් වෙනවා නම් රටේ ජනතාව ඒක බලාපොරොත්තු වෙන්නේ එහෙම. නිසා ඒ එක්ක මේ රට මේ මුහුණ දෙලා තියෙන ආර්ථික අර්බුදය වගේම මේ රටේ තරුණ පිරිස්, මේ රටේ දරුවෝ විශ්වවිද්‍යාලයන් බලන් හිටපු දරුවෝ බලා හිටපු අපේක්ෂාවන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත්යේ ක්‍රියාත්මක වෙයි කියන අපේක්ෂාවෙන් ඉන්න අපි ජනතාවට කියනවා ඔබ 3න් 2ක් දුන්නා වගේම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දිහත් ඔබ අවදියෙන් ඉන්න, අවධානයෙන් ඉන්න, අවබෝධයෙන් ඉන්න. නිසා හරි දෙයට හරි කියන්නත් ඒ වගේම ආණ්ඩුව ඒක මගහැරලා වෙනත් දේවල් කරනවා. ඒකට එරෙහි වෙන්නත් ඔබට වගකීමක් තියෙනවා කියන කාරණේත් ඒ සඳහා විපක්ෂයේ සිට අපි අපේ යුතුයකම් කොටස වගකීම් කුසිතු කරන්න මැදිහත් වෙනවා කියන කාරණේත් අපි අවධාරණය කළා මේ වෙලාවේ කියනවා. සරත් මංජුලන්තුමනි ඔබතුමන්ගේ අවස්ථාව. අද ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල එක පැත්තකින් කෙටි කාලයක් තුල සෞභාග්‍ය දැක්ම මල්පල ධර්මින් සිටින මොහොතක් අපි දන්නවා උගත් තරුණයා තරුණියට අද උපාධිධාරීන් තරුණයා තරුණියට පක්ෂපාත ભેදවලින් තොරව රැකියා අවස්ථා ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රම බලකායක් හැටියට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබපු ශක්තිමත් තරුණ තරුණියන් ලක්ෂයකට එයක් මේ රටේ ජාතික ශ්‍රම බලකායක් වශයෙන් එකතු කරගෙන මේ ජාතික ආර්ථික සමාජමය සංවර්ධනයට දායක කරගන්න අද රජයේ කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 20 වන සංශෝධනයට කඩිනමින් ගිහිල්ලා රජයේ බලාපොරොත්තු වෙනවා ඉබිගමනී යන යම් යම් කාර්යයන් සක්‍රීයව නිවැරදිව වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන වැඩසටහනකට යන්න. ඉතින් අපේ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ වැඩපිළිවෙල වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම මේ රටේ සමස්ත ජනතාවටම පළදරන අත්විඳින්න පුළුවන් තත්වයට රටේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වැඩපිළිවෙල තුල මෙතෙක් පැවතගෙන ආපු සමාජ විරෝධී ක්‍රියා පරිසර හානි ඒ වගේම විවිධ මත් උවදුරු සියල්ල දුරු කරන නීතිය තදින් ක්‍රියාත්මක වෙන නීතිගරුක විනයගරුක ගුණගරුක සමාජයක් නිර්මාණය කිරීම තමයි මේ සෞභාග්‍ය දැක්ම තුල බලාපොරොත්තු වෙන්නේ. ඒ වැඩසටහන ඊටාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී විවිධ අභියෝග විවිධ බාධක හා යම් යම් අඩුපාඩුකම් මතුවනොත් ඒවා බොහොම වේගවත්ව නිවැරදි තත්ත්වයට පත් කර ගැනීමටත් අපේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තුල බුද්ධිමය කාර්යභාරයක් ඉෂ්ට කරන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන තුල අපි දකිනවා මේ රජයේ වැඩපිළිවෙල ඉතා ඵලදායීව ඉස්සරහට යනවා කියන එක. ඒ නිසා අපි සුබපතනවා මේ රජයේ වැඩපිළිවෙල තුල සමස්ත ජනතාවට එහි ප්‍රතිලාභ අත්විඳින්න ලැබෙනවායි කියන කාරණෙත් එක්ක. ඒකට අපා මේ මහත්මනි ඔබතුමන්ට අවස්ථාව අවසන්ට නිසා. ඔබතුමා කියපු කතාව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔබතුමන්ලගේ අඩුපාඩු දැකලා විවේචනය කරද්දී අපි විවේචනය කරනවට වඩා හොඳයි ඔබතුමන්ලා ඒ අපි කරපු විවේචනයේ සත්‍යතාවය ප්‍රායෝගිකතාවය හරියට අඳුනාගෙන රට වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලා හැමතිස්සෙම කියනවා විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්න. විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්න. ඉතින් අපි විපක්ෂයේ කාර්යභාරය තමයි මේ ඉෂ්ට කරන්නේ. ඉතින් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරද්දී අපි දකිනවා මේ ඔබතුමන්ලා කොච්චර උත්සාහ දරුවත් සමහර ජාවාරම්කාර කණ්ඩායමක් මොකද මේ මැතිවරණය සඳහා විශාල මුදලක් වේදම් කරා අපේක්ෂකයෝ මන්ත්‍රීවරු. ඒ වේදම් කරද්දී ඒ පිටිපස්සේ ලොකු කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම ඒ සල්ලි වේදම් කරේ මන්ත්‍රීවරුන්ට හරි අපේක්ෂකයන්ට හරි ලොකු බලාපොරොත්තු තියා. ඒ බලාපොරොත්තු රටට හොඳ දේවල් නෙවෙයි. රටට හොඳ දේවල් නොවුනහම සමහරලාට මේ මන්ත්‍රීවරයා එහෙම නැත්නම් ඒ පත්වෙච්ච ඇමතිවරයා එයා අසරණ බවට පත් වෙන්න පුළුවන්. මොකද එතුමා මැතිවරණයට පෙර
හිතපු දෙහි මෙතනට පස්සේ සිද්ධ වෙන දේ දෙකක් වෙනකොට එතුමා යම් අසරණ භාගයකට පත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. මේ රට කාලයක් තිස්සේ පැවතගෙන ආපු ක්‍රමවේද වෙනස් කළා අද තමුන්නාන්සලා කියන සෞභාග්‍ය දැක්ම කියලා අලුත් වැඩසටහනක් යනවා කියලා. හැබැයි ඔබතුමන්ලා දකින්න දේ නෙමෙයි අපි දකින්නේ ජන සමාජය තුළ. අද ජන සමාජය තුළ ජනතාව ඉතාමත්ම කරදරයකට පත් වෙලා තියෙන මොහොතක්. මේ කරදරයට පත් වෙලා තියෙන මොහොත නිකම්ම මේ ලංකාවේ අඩුපාඩුව නිසා පමණක් නෙවෙයි. ජාත්‍යන්තර වශයෙන්ුත් මේ කොවිඩ් වසංගතයත් එක්ක ආපු ප්‍රශ්නත් එක්ක මුහුණ දීලා ආපු ප්‍රශ්නත් ඒ සියල්ලම වැළඳගෙන තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපිට දැන් තියෙනවා මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් අරගෙන ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්න. ඒතකොට ජනතාව උස්ම ගන්නත් ඕන, ජීවත් වෙන්න, කන්නඳින්න ඕන, මේ දරුවන්ට හොඳ අනාගතයක් රටේ නිර්මාණය වෙන්න ඕන. මේ නිර්මාණය කරන වැඩසටහන නිකන් හිතන්න එපා ඔහොම වචන වලට සීමා කරලා කරන්න පුළුවන් කියලා. ප්‍රායෝගිකව ඉතාමත්ම වෙහෙසක් අරගෙන කරන්න පුළුවන් වැඩසටහනක්. ඊළඟට අපි දන්නවා රටේ සල්ලි නැහැ. රටේ ඉතාමත්ම භයානක මුල්ලිම තත්ත්වයක් තියෙන්නේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න මම හිතනවා ආණ්ඩුව විතරක් නෙවෙයි මේ විපක්ෂෙත් සියලු දෙනාම ඒකරාශී කරගෙන යම්සි වැඩපිළිවෙලක් ජනතාව වෙනුවෙන් දියත් කරන්න ඕන. මම හිතනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන තමුන්ගේ දේවල් හදා ගන්නවට වඩා රටේ හදන්න ගොඩක් දේවල් තියෙනවා. ව්‍යවස්ථාවත් පටලගෙන, ජාතිවාදයත් පටලගෙන, රටේ භාණ්ඩ පිළිබඳව ප්‍රශ්න ටිකත් පටලගෙන, රටේ නිෂ්පාදන පිළිබඳව ප්‍රශ්න ටිකත් පටලගෙන, රටේ ජනතාවට අඩුපාඩු සිද්ධ කරපුවාම රටේ නිර්මාණය වෙන්නේ අලුත්ම ප්‍රශ්නයක්. ඒක නිවැරදි කරන්න පහසු වෙන්නේ නැහැ කියන කාරණේ අපි සිහිපත් කරනවා. හැබැයි ඔබතුමාලා යම් විදිහකින් විපක්ෂයෙන් ඉල්ලනවා නම් යම් සහයෝගයක් අපිට මෙවැනි සහයෝගයක් දෙන්න අපි මේ රට මේ විදිහට හදමු කියලා එතනදී විපක්ෂයක් හැටියට අපි හිට ගන්න සූදානම් තවන්නාසලා රටේ ජනතාව වෙනුවෙන් තවන්නාසලත් එක්ක හිට ගන්න අපි සූදානම් ඉන්නවා කියලා පණිවිඩෙත් මේ අවස්ථාවේ ලබා දෙනවා. ස්තුති ජානක ඔක්කුඹර අමාත්‍යතුමනි ඔබතුමන්ට අවස්ථාව සංවාදේ නිමා කරන්න. කොළඹ මේ වරාය ගැන මෙච්චර වෙලා කතා කරා. කොළඹ වරාය තාම අපි කාටවත් දීලා නැහැ. හැබැයි හම්බන්තොට වරාය වික්ගේ රුපියල් කෝටි 18000කට. ලංකාවේ රාජ්‍ය සේවකයන් විශ්‍රාම වැටුප ගෙවන්න විතරක් රුපියල් කෝටි 16000ක් අවුරුද්දට වැය වෙනවා. ඉන්නේ වගේ සොච්චම් මුදලකට තමයි හම්බන්තොට වරාය විකුණලා දැම්මේ. හම්බන්තොට වරාය අපේ කොළඹ වරාය වගේ 20 ගුණයක් ලාභ ලබන්න පුළුවන් අධීර තුනකින්. එතකොට එහෙම රටට තිබිච්ච සම්පතක් ඒ කාලේ මේ කට්ටිය එකතු වෙලා වික්කා අවුරුදු 99කට. ඒ කියන්නේ අපේ પરම්පරා දෙකකට විතර යන කාලය. ඒ නිසා අපි තාමත් මේ කාටවත් දීලත් නැහැ. එහෙම දෙනවා කියලා අපේ ප්‍රතිපත්තියකුත් නැහැ. අපි බලන්නේ මේක මේ රට තුල අපේ වරායක් හැටියට දිනු කරන්න. ඒ වගේම අපි රටේ ජනතාවට දීපු පොරොන්දු එකක්වත් ආපස්සට ගන්නෙ නැහැ. මේ ආණ්ඩුව බලයටපත් කරේ 3-2 බලයක් දීලා විශ්වාසය මත. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අපේ ගරු අගමැතිතුමත් අපි සියලු දෙනාම කෙරේ විශ්වාසයක් තියලා දුන්නා. ඒ නිසා අපි රටින් ගෙන ගොඩක් දේවල් නවත්තලා තියෙනවා. මේ රටේ පහුගිය කාලේ ලොකු ප්‍රශ්නයක් තිබුණා එතනෝල් පිළිබඳ. හොරෙන් ගේනවා, ඇමතිවරු ගේනවා, අරේ මේ කියලා. ඒක අපි නැවතුවා. අදට මාස 9ක් නවත්තලා තියෙන එක බිඳුවක් ගෙනාවේ නැහැ. රටේ අපි කිව්වා හදිස්සිය හරි ගේන්න දෙන්නේ අපේ නිෂ්පාදනය නැති වුණොත් කියලා. ඒ නිසා අපි බලනවා මේ රටේ පිටරටින් ගේන දේවල් නතර කරන්න මේ රටේ නිෂ්පාදනය වැඩි කියලා. ඒ නිසා ඔබතුමාලා උදව් කරන්න ඕන. අපේ රටේ ණයක් ගෙවන්න තියෙනවා නම් ඒ ණය ගෙවන්න හරි. අපි තවක් ණයක් තරම් ගෙවනවට වඩා හොඳ නැද්ද මේ රටේ නිෂ්පාදනය වැඩි කරලා ඒ ණය ගෙවන එක. ඒ නිසා අපි නිෂ්පාදිත ආර්ථිකයක් තමයි අපි ගොඩනගන්නේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව මේ රටේ ජනතාව මත බදු පටවන්න නෙමෙයි. මේ රටේ නිෂ්පාදනය කළා අපි ණය ගෙවන එකත් ණය ගෙවලා රටේ ජනතාවට සහන ලබා දෙන්න. දැන් රටේ ජනතාවට පහුගිය කාලේ සහන රාශියක් ලබා දුන්නා. මේ මොකක්වත් නැති වුණා නෙමෙයි. සහන විශාල ප්‍රමාණයක් අපි වැට් එක අඩු කළා. මේ වගේ සහන ගොඩක් මේ රටේ දැන් ටෙලිෆෝන් එක බැලුවොත් එම අපි 25ක් අඩු කරලා දුන්නා. මේ හැමෝටම සෙල්ෆෝන් එකට බදු ගහලා තිබුණා. ඉතින් මේ වගේ සහන විශාල ප්‍රමාණයක් මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ඉඳන් දුන්නා. පහුගිය කාලේ මේ කොවිඩ් වසංගත ආවට පස්සේ අපි සෑම පවුලකටම රුපියල් 5000 ගන්න දුන්නා. දෙපාරක් දුන්නා. ඒ නිසා ජනතාව බඩකින්නේ තියෙන ආණ්ඩුවකුත් නෙමෙයි. කබලෙන් ලිපටක් දෙන ආණ්ඩුවකුත් නෙමෙයි. අපි වගකීමෙන් කියනවා මේ රට සෞභාග්‍යමත් දැක්ම තුලින් අපේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ නාස්තිය දූෂණය හොරකම තුරන් කළා. මේ රටේ සෑම පුරවැසියෙකුටම රජයක් ඇටියට ලබා දෙන්න පුළුවන් සහන ලබා දෙන්න. ඒක එක පිරිසකට නෙවෙයි. පහුගිය කාලේ එක පිරිසකට දුන්නේ. සහන සියල්ලම කෝටිපතියන්ට.
මෙරටේ දුප්පත් අහිංසක මිනිහට නඩු දාලා ගෙවල් වලින් එළියට දාන යුගයක් තිබ්බා. අපේ ජනාධිපතිතුමා කිව්වා නඩු දාලා එළියට දාන්න එපා. එයාගේ ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ බලලා නම් එයාට සහනයක් දෙන්න කාලයක් දෙන්න කියලා. ඒක නිසා අපි ආණ්ඩුව ගත්ත මොහොතේ ඉඳලා ජනතාවට කියපු පොරොන්දු එකක් නෑර ඉෂ්ට කරගෙන ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ඔබ දීපු ඡන්දෙට අපි වටිනාකමක් දෙනවා. ඔබේ ඡන්දෙට අපි වග කියනවා. ඒ නිසා ඒ ඡන්ද දීපු සෑම කෙනෙක් වගේම ඡන්දේ නොදීපු අයට මේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ ආණ්ඩුව. අපි මේ ආණ්ඩුව මේ රටේ සියලු දෙනාටම. ඒ නිසා ඡන්දේ දුන්නද නොදුන්නද කියලා නෑ. ඒ හැමෝටම සහනයක් දෙන ආණ්ඩුවක් තමයි පත් කරගෙන තියෙන. ඒ නිසා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන්නේත් රටේ යහපතට පිණිස මිසක් කාරුවත් මේ රටේ බලයේ ඒකාධිපති බලයක් තියාගන්න නෙමෙයි. වර්තමාන ජනාධිපතිතුමා එතුමා කියන්නේ හැම වෙලේම මේ සියල්ලම රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන කියලා. අපිට කියලා තියෙන්නේ තමන්ගේ ආයතනේ හොරකම වංචාවට මැදිහත් වෙනවා නම් එයාට විරුද්ධව තදින්ම කටයුතු කරන්න. ඒ නිසා අද රාජ්‍ය සේවකයන්ුත් බොහොම කැමැත්තෙන් වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ එයාට අපි ඒ බලය දීලා තියෙනවා. පහුගිය කාලේ බැරි වැඩේමයි කරන්න කියන්නේ. ඒ නිසා අපි කියන මේ රටේ සියලු දෙනාටම ඔබ දුන්න ජනවරමට කවදාවත් අපි පිටුපාන්නේ ඔබේ ජනවරම මේ රටේ යහපත පිණිස අපි කටයුතු කරන නිසා ඔබේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ට කරන රජයක් බවට මේ රජය කටයුතු කරනවා. කැලමන දේශපාලනයේ කතාව සුලිය අද දවසේදී අපේ නිමාවට පත් කරනවා. අප විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ජනකවක් කුඹුරා මහත්තුමන්ට, ඒ වගේම හෙක්ටර් පොහල් මහත්තුමන්ට, සුදත් මංජුල මහත්තුමන්ට, සාවසන් සමසිංහ මහත්තුමන්ට අද දවසේදී වැඩසටහන සමග එක්වීම පිළිබඳව කැලමන දේශපාලනයේ කතාව සුලිය අප ලබන බදාදාත් මුණ ගැසෙනවා දේශපාලනයේ හෙට දවස පිළිබඳ කතා බහ කරන්නට.